දියුණු කරගත්තා වූ උපරිමයට සිතින් වැඩම කළා වූ විදර්ශනා භාවනාවේ සියලුම ඥාන ධර්මයන් උත්තරීතර ආකාරයෙන් වැඩුවා වූ උපරිමයටම වැඩම කළා වූ සර්වචතා ඥාන සම්පත්තියෙන් සමන්නාගතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් බැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම බැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට සර්ගුණ සිහිපත් කොට නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේ අනාථ පරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද නමස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාම සිදු කරගත්තා වූ බණ ඇසීම තුළින් ධර්ම සාකච්ඡාව තුළින් සේ සමාදානයේ තුළින් භාවනාවන් තුළින් උපදවාගත සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ශක්තියෙන් මේ වෙලාවට සියලු මාර බාධක ධර්ම දුර වේවා. අදත් මේ කියලා දෙන්නා වූ ධර්ම කාරණා හොඳින් වැටහේවා තේරුම්වන්ට ලැබේවා. සෑම දිනාගේම සිත සමාධිගත වේවා, ප්‍රඥාවෙන් විසිතුරු වේවා, ශ්‍රද්ධාව වැඩේවා, කුසල වීරියක් මතු වේවා. සිහියෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් මේ කියා දෙන්නා වූ ධර්ම ඊ타ත්ම හොඳින් මෙනෙහි කරමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට කෙල නිවනින් සැනසීම සිද්ධ වේවා. නිවන් පිණිස ගමන් කරන මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්වතුන්ට විශේෂ ධර්ම කාරණා ටිකක් කියලා දෙනවා. මේ අද කියලා දෙන ධර්ම කාරණා ටික මේ විශේෂයෙන්ම මානසිකාරය කරන්ට හේතු වෙන ඒ වගේම මේ පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳවත් හිතන්ට උපකාර වෙන ධර්ම කරුණු ටිකක්. ඒක නිසා හැම කෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ වගේම බොහෝම මානසිකාරයෙන් යුක්තව මේ ටික හිතේ දරාගන්න අසාගන්න හිතේ තියාගන්න මෙනෙහි කරන්ට අදිස්ථාන කරගන්නේ හොඳයි. හැම දිනාටම ඉතින් මේ ධර්ම කරුණු තමන්ගේ විදර්ශනා ඥාන ගුණ දියුණු කරගන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. මම පළමු කොටම මේ වචන ටිකක් කියලා දෙනවා. වචන ටිකක් කියලා දෙනවා. ඒ වචන මේ පින්වතුන් අහලා ඇති. මේ වචන මේ පින්වතුන් අහලා ඇති. නමුත් මේ වෙලාවේ මේ ටික අපි තේරුම් ගන්න එක එක හොඳට තේරුම් ගන්න. අපි මේ වචනයක් පාවිච්චි කරනවා උප්පාද කියලා. කාගේ හරි පින්වත්ෙක්ගේ මේ මයික් එකක් ඕන් වෙලා තිබෙනවා. ඕෆ් කරගන්න. උප්පාද කියලා වචනයක් පාවිච්චි කරනවා. උප්පාදේ කියලා කියන්නේ යම්කිසි දෙයක මතුවීමයි. යම්කිසි දෙයක ඇතිවීමයි. යම්කිසි දෙයක මතුවීමට, ඇතිවීමට, හට ගැනීමට ඔක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඔය උප්පාද කියන වචනේ කෙලවරට දානවා තිති කියලා වචනයක්. ඒ කියන්නේ එහෙම උණයෙන් පස්සේ වෙන්නේ උපාද තිති කියලා කියනවා. ඒ දෙක එකතු කරාම උපාද තිති කියලා කියනවා. ඔය මේ කියන කාරණේ ඇවිල්ලා උපාද තිති භංග නෙවෙයි. උපාද තිති භංග කියලා තියෙනවා වචන තුනක්. ඒකෙන් කියන්නේ ඇති වෙනව, පවතිනව, නැති වෙනව කියලා. හැබැයි මේ කියන්නේ ඒ තිති නෙවෙයි. වචනවල තිබෙනවා එක එක හරඹ. ඒවා අපි මග ඇරලා තේරුම් ගන්න ඕනේ. උපාද කියන වචනයට තිති කියලා පාවිච්චි කරාම ඒ තියෙනවා උපාද තිති කියලා. මේ ඒකෙන් කියන්නේ යම්කිසි කාරණයක් වෙනවා කියන එකයි. මේ තිති කියන වචනෙන් කියන්නේ කාරණයක් වෙනවා කියන එක. උප්පත්තියට කාරණයක් වෙනවා කියන එක තමයි උපාද තිති කියලා කියන්නේ. තව වචනයක් තිබෙනවා පවත්ත කියලා. ඒකින් කියන්නේ මේ ප්‍රවෘත්තිය එහෙම නැත්නම්
පවතිනවා කියන එකයි. දැන් ඔය කියනවනේ මේ ප්‍රවෘත්ති කියලා මිනිස්සු කියනවනේ. ඒ කියන්නේ දැනට පවතින දේ ගැන කතා කිරීමනේ. දැනට පවතින අලුත් දේ ගැන කතා කිරීම. මේ පවත්ත කියලා කියන්නේ පවතිනවා කියන එකයි. ඒ වචනේට අග්ගිස්සෙන් දානවා පිටිපස්සෙන් දානවා තිති කියලා. ඒකෙන් කියන්නේ පවතිනට කාරණයක් වෙනවා කියන එකයි. දැන් බලන්න උපාද තිති උපදින්ට කාරණයක් වෙනවා පවත්ත තිති පවතිනට කාරණයක් වෙනවා ඊළඟට තව එකක් තිබෙනවා නිමිත්ත කියලා වචනයක්. ඒ නිමිත්ත කියන එකටත් තිබෙනවා තිති කියලා. නිමිත්ත තිති. ඒ කියන්නේ මේ ප්‍රධාන දෙයක් හැටියට කාරණයක් හැටියට පිහිට වෙනවා. ඔන්න වචන දැන් කිව්වා උපාදත්‍ත්‍ති පවත්තත්‍ත්‍ති නිමිත්තත්‍ත්‍ති කියලා. තව කාරණයක් තිබෙනවා. ඒකට කියනවා ආයුහන තිති කියලා. ඒ කියන්නේ ආයුහන කියලා කියන්නේ රැස් කරනවා කියන එකයි. යම් කිසි දෙයක් රැස් වෙන්න නම් ඒ රැස් වෙන්න හේතු වෙන කාරණයක් තියෙන්න ඕන. ආන්නයකට කියනවා ආයුහන ඒ නිසා කියනවා ආයුහන තිතේ කියලා. තව එකක් තියෙනවා සංයෝග කියලා. සංයෝග කියලා කියන්නේ බොන්ඩ් කරනවා. එහෙම නැත්නම් ගැට ගසනවා. එහෙම නැත්නම් සම්බන්ධ කරනවා. එහෙම වචනයකුත් තියෙනවා. තව එකක් තියෙනවා පලිබෝධ කියලා. ඒකෙන් කියන්නේ පෙළනවා පීඩාවක් හැටියට පවතිනවා. තව එකක් වෙනවා අපි දන්න එකක් ඒකට කියනවා ඔය සමුදය කියලා. ඒකෙන් කියන්නේ මේ ඇතිවීමට මූලික වෙනවා කියන එකයි. තව එකක් තියෙනවා අපි මේ කතා කරා හේතු කියලා. හේතු කියලා කියන්නේ මූල භාවය මූල කාරණය කියන එකයි. අනිත් තියෙනවා පච්චය කියලා. පච්චය කියලා කියන්නේ උපකාර වෙනවා. දැන් මම වචන මං හිතන්නේ 9ක් කිව්වා. මේ වචන 9 අපේ సంతානයේ තිබෙන්නා වූ යම්කිසි ධර්ම ස්වභාවයක පවතින කරුණු කාරණා කියලා දෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන හේතුඵල ධර්මයක්. හේතුව නිසා ඵලයක් හට ගන්නවා. ඊට පස්සේ ඒ ඵලය තව වැඩ රාජකාරියක් කරනවා. ඒ ඵලය තව හේතු හදනවා. එතකොට එක වෙලාවකට හේතුවක් නිසා ඵලයක් වෙනවා. ඊට පස්සේ ඒක හේතු වෙනවා තව ඒක තව හේතු හදන්න හේතු වෙනවා. ඉතින් මේක රවුමට යනවා. ඕක තමයි හේතුඵල ධර්ම සමුදාය. අපි මේක ගැන අද මේ විදිහට කතා කරමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අති ගම්භීර දේශනා කොටස් තමයි හේතුඵල ධර්ම. ඒ හේතුඵල ධර්ම කොටස් වල මධ්‍යම ප්‍රමාණයෙන් දේශනා කරන ලද දේශනා කාණ්ඩය සඳහන් වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්ම කාණ්ඩය කියලා. මේ පටිච්ච සමුප්පාද ධර්ම කාණ්ඩය දිහා බලනකොට අපේ දෘෂ්ටි කඩලා යනවා. දෘෂ්ටි කඩලා යන්නේ දෘෂ්ටි නැති වෙන්නේ ඒ පටිච්ච සමුප්පාද කරුණු තුල මේ ආත්මයක් සදාකාලික දෙයක් නිත්‍ය දෙයක් දුව ස්වභාවයක් හිතින්ට බැරි නිසා. මේක නොතේරෙන නිසා තමයි අපිට මේකෙන් මිදෙන්න බැරි වෙලා තියෙන්නේ. අපේ හිත හේතු ඵල ධර්ම වල පවතින දේකට හේතු ඵල ධර්ම සමුදායකට වැරදි අදහසක් දාලා ඒක ගලව ගන්න බැරුව හිර වෙලා තියෙන්නේ. බලන්න හේතු ඵල ධර්ම සමුදායක් තියෙනවා. ඒ හේතු ඵල ධර්ම සමුදාය ක්‍රියාත්මක වෙනවා යම්කිසි අවිද්‍යා සංඛාර
විඥාන නාම රූප සලආයතන ඊළඟට පස්ස වේදනා ආදි වශයෙන් යම්කිසි ධර්ම සමුදායක් එක සමාන නැත. මේ ධර්ම ඔක්කොම එක සමාන නැත. එක ලක්ෂණත් මේවට නැත. ඒ එක ලක්ෂණ නැති විවිධ ලක්ෂණ විවිධ මේ ගති ස්වභාව දරන ඒ ධර්ම වෙනත් ධර්මවලට තමන් මේ තමා ළඟ නැති ධර්ම ස්වභාවයක් සමාන නැති යම්කිසි තවත් ධර්මයකට උදව් වෙවි හේතු වෙවි ඒ ධර්මයේ තව සමාන අසමාන ධර්මයකට හේතු වෙවි ඔය විදිහට මේ හේතුඵල වශයෙන් මේ પરම්පරාවක රැල්ලක දිගට වේගයෙන් වැඩ කරගෙන යනවා. ඒ හේතුඵල ධර්මවල වේගයෙන් ඇදීගෙන වැඩ කරගෙන යන මේ රැල්ලට මේ යන ස්රෝතයට මේ යන පහරට ඒක ඇතුළින්ම ඇතිවෙච්ච අදහසක් තුළින් අපි ඒකට යම්කිසි දාලා තිබෙනවා මේ සංකල්පයක් අදහසක් දෘෂ්ටියක් ඒකට හයි කරලා තියෙනවා. ඒකට ඔබ්බවලා තිබෙනවා. ඒකට කවද්දලා තියෙනවා. ඔන්න ඔය යන දේ ඒ හේතුඵල ධර්ම ටික උඩින් අපි කාවද්දලා තිබෙන්නා වූ වද්දලා තිබෙන්නා වූ දෘෂ්ටිය අත්‍යක්ක අපි හිර වෙලා ඉන්නවා. ඒක ගලව ගන්නට බැරුව. ඕක තමයි අපි සංසාරේ යනවා කියලා කියන්නේ. ඔය දෘෂ්ටිය ගලව ගන්න දරන උත්සාහයක් තමයි මේ බණ දේශනාවක්. ඒ දෘෂ්ටිය අයින් කරන්න, කඩන්න, ගලවන්න තිබෙනා වූ උත්සාහයක් මේ. ඒ දෘෂ්ටිය අයින් වෙච්ච ගමන්ම අර හේතුඵල ධර්ම පේනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට හේතුඵල ධර්ම ටික දැකපු ගමන්ම දෘෂ්ටි අයින් වෙනවා. ඒ වගේම තමයි දෘෂ්ටිය අයින් වෙන්න හේතුඵල පේනවා. හේතුඵල පේන්න දෘෂ්ටි අයින් වෙනවා. ওই විදිහටයි ඔක වෙන්නේ. දැන් මෙන්න මෙහෙම එකක් තිබෙනවා. දැන් අපි ගිය සතියේ ඊට ඉස්සර වෙලා සතියේ වගේ කතා කළා මරණයක් සිද්ධ වෙනකොට මරණයක් සිද්ධ වෙන අවස්ථාවේදී සිත වැඩ කරන ආකාරය පිළිබඳව කතා කළා. ඒ මරණය ඇවිල්ලා අපි හැම එක්කෙනාම අසන්තෝෂ කරන කැමැති නැති යම්කිසි දෙයක්. දැන් මේ ඒකට බය වෙන්නේ ඒකට අකමැති වෙන්නේ යම්කිසි දෘෂ්ටියක් නිසායි. අපි මේ හේතුඵල ධර්ම වලට දාලා තිබෙන දෘෂ්ටියක් නිසායි. ඒ දෘෂ්ටිය අයින් වුණා නම් ඔය සිද්ධියට බය නැහැ. ඔය සිද්ධිය ඇවිල්ලා එක්තරා සිදුවීම් මාත්‍රයක් පමණයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා අවිද්‍යාව කියන ධර්මය. අවිද්‍යාව කියන ධර්මය සංස්කාර කියන ධර්මයට සංස්කාර කියලා කියන්නේ එක් රැස් කරන ධර්මයක්නේ. එහෙම නැත්නම් සංස්කාර කියලා කියන්නේ යම්කිසි ශක්තියක් ඉස්සරහට උපදවන්නට යම්කිසි ශක්තියක් ඉස්සරහට මේ ඇති කරලා දෙන්න විපාකයක් හැටියට ඇතිකරන්නට පවතිනා වූ ඇතිවෙනා යම්කිසි ශක්තියක් රැස් කරන ධර්ම ස්වභාවයක් ඔය සංස්කාර කියලා කියන්නේ. මේ සංඛාර කියලා කිව්වම ඕක තමයි හොඳම හොඳ වචනය. හොඳම හොඳ වචනේ තමයි ඔය. හරිම ඉහළ තලයක. සංඛාර කියලා කතා කරන්නේ චේතනාව කියන ධර්මයටයි. මේ චේතනාව කියන චෛතසිකය තමයි සංඛාර හැටියට පටිච්ච සමුප්පාදයේ මේ මතුවලා ඉස්මතු වෙලා පවතින්නේ. මේ චේතනාව කරන්නේ මොකද්ද?
රැස් කරන එක, එකතු කරන එක, ගොඩ කරන එක. මොකද්ද ගොඩ කරන්නේ? තමන් එතන මතුවෙලා තවත් තැනකට වග කියන. හෙට හෝ අනිද්දා හෝ ලබන සතිය හෝ ලබන අවුරුද්දේ හෝ ඊළඟ ජීවිතේ හරි. කොතන හරි තැනක සිද්ධියක් නිර්මාණය වෙන්න, සිද්ධියක් ඇති වෙන්න විපාක වශයෙන් කතා කරන බලයක් මතුවෙන්න යම්කිසි රැස්කිරීමක්, යම්කිසි එක්කාසුවක්, යම්කිසි බලය ගුණ කිරීමක් ඔය සිද්ධ වෙන සිදුවීම තමයි චේතනාව කියලා කියන්නේ. ඕකට කියනවා ආයෝහන ගතිය කියලා. රැස් කරන ගතිය, එක්කාසු කරන ගතිය කියලා කියනවා. එතකොට මේ එක්කාසු කරන ගතියට මුලින් ඉන්නවා ඒ එක්කාසු කරන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? ඒ තමයි එක්කාසු කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි බලයක්, යම්කිසි ශක්තියක් ඒකට හේතු වෙන ධර්මයක් තිබූ කල. මේ එක්කාසු කිරිල්ලට එහෙම නැත්නම් මේ චේතනාවට ඒ වැඩේ කරන්ට, ඒ වැඩේ සිද්ධ වෙන්න ළඟින් උපකාර වෙන ධර්ම ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි අන්ධකාරය කියනා වූ අවිද්‍යාව. අඳුරු කරන අවිද්‍යාව. ඒ වගේම මුලා කරන ගතිය. මේ මුලා කරන ගතිය අන්ධකාරය එහෙම නැත්නම් නොදන්නකම. අපි මෙහෙම හිතමු. මිනිස්සෙක් රෑ රාත්‍රියේ කලුවරේ ගිහිල්ලා එයා යනවා මේ මොකක් හරි දෙයක් අනුන්ගේ දෙයක් ගන්න. අනුන්ගේ දෙයක් හොරකම් කරන්න. දැන් අනුන්ගේ දෙයක් ගන්න යනකොට මෙයා රෑ රාත්‍රී යන්නේ. දවල් යන්නේ නැහැ. එතකොට මෙයාට රෑ රාත්‍රී යන්න උදව් වුණේ මොකද්ද? කලුවර උදව් වුණා. ඒ වගේම තමයි දැන් කොහෙට හරි ගිහිල්ලා කලුවරේ ඒ යන්නේ කලුවරේ අවස්ථාව එනකල් බලාගෙන ඉන්නවා. හොරා බලාගෙන ඉන්නවා. ගෙදරකින් හරි වත්තකින් පිටියකින් හරි Tamanට හොරකම් කරගන්න ඕන දේ අවශ්‍ය වෙලා වෙනකල් බලාගෙන ඉන්නවා. දැන් එතකොට මේ හොරාට ගෙදරින් පිට වෙලා එහෙම නැත්නම් Taman ඉන්න තැනින් පිට වෙලා යන්නත් උපකාර වුණේ කලුවරයි. ඒ වගේම තමයි ඒ ඉන්න තැනක හැංගිලා ඉන්න උදව් වුණේ කාටවත් පේන්නේ නැතුව ඒකත් කලුවරයි. ඒ වගේම තමයි දැන් මෙයාට මේ ඒ හොරකම කියන වැඩේ ක්‍රියාත්මක වෙන තැන හැටියට එයා ආධාර කරගත්තෙත් කරුවලයි. ඒ වගේම එයා යම්කිසි දෙයක් ගන්නව නම් ඒකත් කලුවරේ. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ ටික ඔක්කොම සිද්ධ වෙන්නේ මොකෙන්ද? කරුවලේනේ. දැන් මෙයා තත්ලලා කරුවලේ හැංගෙවිලා හිටියා වෙලා වෙනකල් කරුවලේ. ඒ වගේම එයාට යන්න කාරණයක් උනේ කරුවල. ඊළඟට හොරකම් කරන්නේ කරුවලේ. මෙහෙම කරුවලේ ඉන්නකොට මෙයා මේ හොරකම නිසා යම්කිසි තැනක නීතිය කැඩීමකට ඒ වගේම යම්කිසි අනාගතයේ සියන්නා වූ යම්කිසි දුක්ඛ ස්කන්ධයකට හිරගේ වැඩිවීමකට එයා පටලැවෙනවා. ඒ පටලැවීම කරන සිද්ධිය සිද්ධ වෙන්නේ කරුවලේ. ඒ වගේම තමයි ඒ කරුවලේ යනකොටත් හොඳ ගමනක් නෙවෙයි. සැකය, බය, පීඩාව. ඒකෙන් ගිහිල්ලා හිරගේ වැටුනොත් එම ඒත් හොඳ තැනක් නෙවෙයි. සැකය, බය, පීඩාව, දුක් කරන. ඒ සියලු පරිබෝධ ධර්ම ඇති කරන්නේ මේ කරුවලේ. ඒ වගේම තමයි මේ සියලුම දුක්ඛ ස්කන්ධයන් මේ
නිස්පාදනය කරලා දෙන්නේ කොයි වෙලාවේද? දවල්ද හැන්දෑවේද? මේක කරවල වෙලාව. ඒ වගේම තමයි මේ දුකට ඒකාන්තම හේතු උනේ මූලික හේතුව උනේ කරවල. ඒ වගේම තමයි මෙයාට උපස්තම්භක උනේ කරවලයි. ඒක නිසා මේ යම්කිසි කෙනෙක් හොරකම කරනවා නම් ඒ හොරකම කරන්න යන එක්කෙනාට මේ කරවල කියන කාරණය නොපෙනී ඉන්න, ඒ වගේම අප්‍රසිද්ධ වෙන්න, අප්‍රසිද්ධ වැඩේ කරන්න, ඒ කරන්නා වූ ක්‍රියාවට උපකාර ස්වභාවයක් දක්වන. ඔය වගේ අවිද්‍යාව කියනා වූ මේ අන්ධකාර ගතිය, මනසේ තිබෙනා වූ සත්‍ය වහන ගතිය, ඇත්ත පෙන්වන්න නැති ගතිය, එහෙම නැත්නම් කාරණේ නොදන්නා ගතිය කියන මේ කරුණු ටික අනිත් ඒ එකම තිබෙනා වූ අනිත් ධර්මයට ඔය කියනා වූ ආකාර විදි 9ටම බලපානවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා අවිජ්ජා සංඛාරාණං, අවිද්‍යාව කියන්නේ එහෙම නැත්නම් නොදන්නාකම, නොදැනෙන ගතිය, නොතීරණකම, හිතේ තිබෙනා වූ හිතේ තිබෙන කාරණේ තේරුම් ගන්නට නොදී වහන ගතිය. හරියට සංස්කාර රැස්වෙන්ට ඒකට සංස්කාරයන් ඇතිවෙන්ට මේ නොදන්නකම විශේෂ උත්පාද කාරණයක් වෙනවා. ඒ වගේම තමයි අවිද්‍යාව නිසා තමයි සංස්කාර පවතින්නේ. අවිද්‍යාවම තමයි සංස්කාරයන්ට ප්‍රධාන කාරණයක් උනේ. ඒ වගේම තමයි සංස්කාරයන්ගේ රැස්කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් පමණයි. ඒක නිසා ආයෝහන ගතිය කියන ඒ චේතනාවේ තිබෙන ආයෝහන ගතිය කවද වෙනකල්ද තියෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල් පමණයි. ඒකනේ අර රහතන් වහන්සේලාගේ තිබෙන චේතනාව තුළ එක්කාසු කරන ගතිය නැත්තේ. ආයෝහන ගතිය ඒකෙන් අයින් කරනවා. හේතුව එතන අවිද්‍යාව නැති නිසා. දැන් අවිද්‍යාව මේ සංස්කාරයන්ට ඔය විදිහට නිමිත්ත ස්වභාවයෙන් එක් රැස් කිරීමට උපකාරයක් වශයෙන් ඒ වගේම පත්‍ය වෙනවා. අනිත් එක තමයි දැන් මේ අපි හිතමු මෙහෙම චේතනාව එහෙම නැත්නම් සංස්කාරයෝ රැස් වුණා. සංස්කාරේ රැස් වුණායින් පස්සේ ඒ සංස්කාර ධර්ම ශක්තිය හදාන තැනත් පීඩයි. ඒ වගේම තමයි ඒක නිකම්ම නෙවෙයිනේ ඇති වෙන්නේ, ඊට පස්සේ ඉස්සර ඇති කරනවනේ ඒකේ ඊළඟ විපාකය. ඒකට මේ සංස්කාරයෝ වග කියවන්ට, සංස්කාරයෝ ඒ ධර්මයේ කාරණය කරවන්ට උදව් කරන්නේ කවුද? හේතු වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. ඒක නිසා කියනවා අවිද්‍යාව මේ සංයෝග කරනවා සංස්කාරයන් ඒකේ විපාකයට කාරණයට බඳවනවා. ඊළඟට යම්කිසි පරිබෝධයක්, යම්කිසි දුකක්, යම්කිසි පීඩාවක් ඇති වෙනවා නම් ඒක ලැබෙන්නේ සංස්කාරයෙන්ද තමයි. හැබැයි සංස්කාරයන්ට ඒක කෙරෙව්වේ කරන්ට උදව් වුණේ කවුද? අවිද්‍යාවයි. ඒකට කියනවා පරිබෝධ තිති කාරණේ කියලා. ඊළඟට ඒ ශක්තිය හදවන්ට මූලික සමුදේ කාරණේ වුණෙත් අවිද්‍යාව. මූලික කාරණේ වුණෙත් අවිද්‍යාව. පවතින කාරණේ වෙන්නේ අවිද්‍යාව. අපි ඕක මේ විදිහට තේරුම් ගනිමු. ඔය කිව්වේ එක්තරා එක තැනක වගේ. අපි ඕක මේ විදිහට තේරුම් ගනිමු. ඒ තමයි
අපි හිතමු දැන් අපි මේ පවතින කාලය කියලා. දැන් මේ පවතින කාලය. මේ සංස්කාර මණ්ඩියක්නේ පවතින්නේ, මේ මණ්ඩලයක්නේ පවතින්නේ, මේ ටිකක්නේ පවතින්නේ. දැන් මේක පවත්වාගෙන යන්න අපි කියනවානේ මේ සියලුම සංස්කාරයෝ කියලා. මේ සංස්කාර පවත්වාගෙන යන්න දැන් තියෙන්නේ කුමක්ද? මේකට ප්‍රත්‍ය වෙන්නේ නොදන්නාකමනේ. ඔය නොදන්නාකම නිසා තමයි මේක අල්ලගෙන යන්නේ. එතකොට මේ නොදන්නාකම මේ ඇතිවෙච්ච සංස්කාර ධර්මයන් එක දිගට පෙරහැර වගේ පවත්වාගෙන යන්න උදව් කරනවා. සංස්කාරයන්ට අවිද්‍යාව උදව් කරන්නේ පහළ වෙන්න විතරක් නෙවෙයි. පවතින්නටත් උදව් කරනවා. පවතින්නට ප්‍රත්‍ය වෙනවා. පවතින්නට උපකාර වෙනවා. අවිද්‍යාව ඒ නිසා සංස්කාරයන්ට උපදින්නට කාරණයක් වෙනවා, පවතින්නට කාරණයක් වෙනවා. ඊළඟට කියනවා මෙහෙම. සංස්කාර ධර්මයන්ට ඇතිවෙන්න මොකක් හරි ළඟ කාරණයක්, ළඟ හේතුවක්, ළඟ ප්‍රත්‍ය වෙන ධර්මයක් හැටියට කිව්වොත් එහෙම ඒක වෙන්නේ අවිද්‍යාවයි. රැස් කරන දැන් අපි මේ වෙලාවේ පවත්වාගෙන යනකොට දැන් මොකක් හරි දෙයක් මේ එකතු කරනවානේ. පිනක්, ධර්මයක්, කුසලයක් වඩනවානේ. ඒ කියන්නේ එකතු කිරීමනේ. ඒ එකතු කිරිල්ලට, ඒ රැස් කිරිල්ලට උදව් කරන්නේ අවිද්‍යාවයි. ඒක නිසා මෙතන සංස්කාර හදන්නත් අවිද්‍යාව හදනවා. ඉස්සෙල්ලා මේ තියෙන ටික හදන්නත් උදව් වුණා. තියෙන ටික පවත්වාගෙන යන්නත් උදව් කරනවා. ඊළඟට එතනත් ආය තව එකක් හදන්නත් උදව් කරනවා. රැස් කරන්නත් උදව් නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඊළඟට ඒකින් එතනින් නවතින්නේ නැහැ. දැන් මේ හදන සෑම සංස්කාර ධර්ම ස්වභාවයක්ම නිකන් පරවෙලා යන්නේ නැහනේ. නිකම්ම ඒ තැන්වල ඇති වුණා නැති වුණා කියන කතාවෙන් නවතින්නේ නැහනේ. දැන් සංස්කාර කියන જાතිය ඇති වුණා නැති වුණා වගේ වෙනවනම් කිසි හැබැයි ඒ තරම් කරදරයක්වත් නැහැ. හිතන හැටියට. හේතුව ඇති වුණා සංස්කාර නැති වුණානේ. හැබැයි භයානක එක නෙවෙයිනේ. මේ ඇති වෙලා නැති වෙන සංස්කාරය නිකන් ඇති වෙලා නැති වෙන්නේ නැහනේ. ඒ ඇති වෙලා නැති වෙන සංස්කාරය තවත් ඉස්සරහදී මහා විශාල වින්හාසයක් කරන සංස්කාර යම්කිසි ධර්මයක් හැදෙන මොකක් හරි විනාශක ශක්තිය හදලා දාලා ඇති වෙන්නේ නැති එක සිද්ධ වෙන්නේ. ඒකනේ භයානක. ඒක නිසා කියනවා ආයුහණේ කියලා. ආයුහණේ රැස් කරලා දාලා නැති වෙනවා. ඊට පස්සේ මෙහෙම ශක්තිය හදලා මොකක් හරි බලයක් හදලා ඉවරලා ඒක නැති වෙලා නිකන් හැඟවිලා ගියාන් පස්සේ ඒක ඉස්සරහට බන්ධනය කරලා දානවා. ඒ නැති වෙලා ගියේ එහෙම නැත්නම් එක්කාසු කරපේක ඉස්සරහා විපාකයට, දුකට, පීඩාවට බන්ධනය කරලා දානවා. ඒකට කියනවා සංයෝගය කරනවා කියලා. ඊට පස්සේ ඒක හදන වෙලාවෙත් මෙන්න මේ කරුණ වලින් යුක්තයි. මොකද්ද? අපි කුසලයක් කරලා හරි අකුසලයක් කරලා හරි සංස්කාර ධර්ම ක්‍රියාත්මක වෙන වෙලාවේදී පීඩාවයි. ඒ පීඩාව දර හොරෙක් ගැන කිව්වනේ. හොරා සතුටින් නෙවෙයිනේ හොරකම් කරන්නට යන්නේ. කරවලේ යන්නේ එකක් පීඩාවනේ. ඒ වගේම ගල් මුල් වල හැපෙන එක පීඩාවනේ. හැපෙන එක ගල් මුල් වල හැපෙන එක පීඩාව. ඊළඟට සැකය බය පීඩාව. ඒ වෙලාවට ඒ පීඩාවත් විඳිනවා වගේම ඒ පරිබෝධයක් විඳිනවා වගේම ඒ පරිබෝධ විඳ ඒ ඇතිවෙන්නා වූ ශක්තියෙන්
තව එකකට පట్టල කරලා දෙනවානේ. තව එකකට සම්බන්ධ කරලා දෙනවානේ. ඊට පස්සේ ඒක තව එහා පැත්තට තව එකකට බන්ධනය කරනවානේ. ඒකත් කරන්නේ ඔය සංස්කාර ධර්මයේ තියෙනනේ. මේ ඔක්කොම පලිබෝධ කාරණේ, සංයෝග කාරණේ, පලිබෝධ කාරණේ, ඊළඟට අර ඉස්සරහදී ඇතිවෙනා වූ දුක්ඛයන් ඇති වෙන්නත් ප්‍රධාන කාරණයක් වෙන මෙන්න මේ ටික බැලුවම මේ අවිද්‍යාව සංස්කාර ධර්මයන්ගේ පහළ වීමට එක ක්‍රමයකින් නෙවෙයි ක්‍රම 9කින් ප්‍රත්‍යස්ත භාව 9කින් ආකාර 9කින් මේ සංස්කාරයන්ට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන කාරණය තියෙනවා. එතකොට මේ නව ආකාරයට මේ උදව්ව ලබාගෙන නව ආකාරයකට උපකාරී ලබාගෙන මේ නව ආකාරයකට සහාය ලබාගෙන පහළ වෙන ස්වභාවය තමයි සංස්කාර ස්වභාවය. අවිද්‍යාවගේ නව ආකාරයක ඒ උදව්ව ලැබුවේ කවුද? මේ ඒ තමයි චේතනාව කියන සංස්කාර ධර්මය. සංස්කාර ධර්මය චේතනා ධර්මය අවිද්‍යාවෙන් ලැබිච්ච උදව් නවවිදෑරුම් උදව්ව ලබාගත්තා. ඒකෙන් පාලන. එතකොට සංස්කාර ධර්මයට කියනවා ඒ නව ආකාර උදව්ව ලබාගෙන පහළ වෙච්ච ප්‍රත්‍ය උප්පන්න ධර්මය කියලා. ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මය. එක විදියකින් උදව් කරනවා නම් සමහර වෙලාවට ගැලවෙන්න පුළුවන්. මේක නව විදියකට උදව් කරලානේ. ඔය සමහර වෙලාවට මිනිස්සු කරදරේ පටලවන්න අවුස්සලා යවනවා මිනිස්සු. ඒ වගේම තමයි මේ එහෙම එකක් කරනවා සමහර මිනිස්සු ඉන්නවා එක එක්කෙනා අවුස්සලා ඒ වගේම එයා කරදරයක පටලවෙන්න ඊට පස්සේ කරදරේට සම්බන්ධ වෙන්න ඒ කරදර වලට ගිහිල්ලා පලිබෝධ කරගන්න ඒ වගේම රණ්ඩු සරුවල් වෙන්න ඔය එක එක්කෙනා මුලින් ඉඳලා ඊට පස්සේ මුලින් ඉඳලා අවසන් වෙනකල්ම එක එක ආකාරයට ඔය උදව් කරන වචන කියා පොළඹවනවා. ආන්න ඒ වගේ මේ අවිද්‍යාව කියන ධර්මය සංස්කාරය කියනා වූ ධර්ම ස්වභාවයට විදි 9කට උදව් වෙලා උපකාර වෙලා තිබෙනවා. ඒ උදව්ව ලබාගත් ධර්මයේ තමයි සංඛාර කියලා කියන්නේ. ඒක ප්‍රත්‍යඋප්පන්නයයි. ප්‍රත්‍යඋප්පන්නයට ප්‍රත්‍ය උනේ අවිද්‍යාවයි. ඔය විදිහට ප්‍රත්‍ය ධර්මය බැලීම ප්‍රත්‍ය උප්පන්න ධර්මයේ බැලීම හේතුඵල ධර්මයේ දැකීමක්. හේතුඵල ධර්මය මේ විදිහට දැකීම. අවිද්‍යාව විදි 9කට මේකට උදව් වුණා. ඒ විදි 9ෙම තිබෙන්නා වූ උදව්ව ලබාගෙන තමයි මේක පහළ වුණේ කියලා අර පත්‍ය සමුප්පන්න ධර්මات බලනවා. එතකොට තියෙනවා මේ කියනා වූ මේ කියනා වූ අවිද්‍යාවෙත් සංස්කාර ධර්මයන්ගේ තිබෙනවා එක්තරා විදියක මේ පත්‍ය සමුප්පන්න ධර්ම ස්වභාවයක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන එකට අවිද්‍යාව කියන එකේ කරන්නේ මොකද්ද? මේ නොතේරුම් කරන එකනේ. එහෙම නැත්නම් දැනෙන ගතිය වහන එකනේ. එහෙම නැත්නම් මුලාව කරන එකනේ. එහෙම නැත්නම් සත්‍ය ස්වභාවය අහුවෙන්න නොදී රකින්න එකනේ. ඒකනේ අවිද්‍යාවේ තිබෙන ස්වභාවය. ඉතින් එහෙම වෙනකොට ඒ ක්‍රියාව ඒ නොදන්නා කම එහෙම නැත්නම් ඒ අන්ධකාර කරන ගතිය
අන්ධකාර කරන ගතියේ ඒ අවිද්‍යාවට ඒක අන්ධකාර කරලා ප්‍රත්‍ය කරන්ට යම්කිසි ධර්මයක් තියෙන්න ඕනනේ. ඒ ළඟම තිබෙන්නා වූ ධර්මයේ තමයි සංස්කාරය. ඒක නිසා මේ අවිද්‍යාවත් නිකම්ම නෙවෙයි. අවිද්‍යාව පහළ වෙන්නේ හේතුඵල ධර්ම යටතේ ප්‍රත්‍යක් ඇතුවයි. එතකොට සංස්කාර ධර්මයනොත් ප්‍රත්‍ය සමුප්පන්නයි. මේ අවිද්‍යාවත් පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාවත් පටිච්ච සමුප්පන්නයි, සංස්කාරයනොත් පටිච්ච සමුප්පන්නයි. ඒක නිසා මේ දෙගොල්ලම හේතුඵල ධර්මයන්ගෙන් යුක්තයි. හේතුඵල ධර්මයන් ඒ රාමුවේමයි ඉන්නේ. මෙන්න මේ කියනා වූ ධර්මතා දැකීම කියන විශේෂ ඥානය. ඒක ප්‍රඥාව. ඒක විදර්ශනාවේ තිබෙන මේ විදර්ශනාවේ තිබෙන ධර්මයේ ස්වභාවය බලන දකින නුවණ. එහෙම නැත්නම් ධර්මයේ පිහිටුවන නුවණ. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම එකක්. මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම කියන ධර්ම ස්වභාවය මේ ලෝකේ පවතිනවා කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය මේ ලෝකේ පහළ වෙනවා. මේ ලෝකෙ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ආන්නේ ඒ කියන්නා වූ ධර්ම ස්වභාවයයි. ඒ කියනෝනේ උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං. තිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා. ඔහොමනේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන්නා වූ බුදුවරු පහළ වුණත් නැතත් මේ අවිද්‍යාවෙන් සංස්කාරයන්ට මේ විදිහට උදව් වෙන ගතිය, උපකාර වෙන ගතිය ඔහි තියෙනවා. ඒක පවතිනවා. ඒ ධර්මයේ තමයි ප්‍රඥාවෙන් දකින්නේ. අන්න ඒ ධර්මය දකින ඒ ධර්ම කොටාසය අහු කරගන්න, ඒ ධර්ම කොටාසය මැනගන්න, බලාගන්න ප්‍රඥාවට කියනවා ධර්මයේ පිහිටි, ධර්මයේ දකින, ධර්මය හොඳට පෙන්වු කරගන්න ඥාන සම්පත්තිය කියලා. ඒක විදර්ශනා ඥානයක්. ධම්මටිති ඥානය කියලා කියනවා. ඊළඟට කියනවා මෙහෙම. අතීත කාලයේ දිහා බැලුවාම ඒ අතීත කාලයේ තිබුණේ ඔය කියන්නා වූ විදි 9ටම සංස්කාර ධර්මයෝ, අවිද්‍යාව සංස්කාර ධර්මයන්ට ඔය විදි 9ටම උදව් වෙලා තිබෙනවා, උපකාර වෙලා තිබෙනවා, ඒ වගේම ප්‍රත්‍ය වෙලා තිබෙනවා. අතීත වශයෙන් ගත්තයින් පස්සෙත් මේ අවිද්‍යාව ඔය 9 විදිහටම මේ අවිද්‍යාවට උපකාරලා තියෙනවා. දැන් ඒක නිසා තමයි අපි බැලුවොත් එහෙම හොරු හැටියට අතීත කාලයේදී අපිට තිබිච්ච ඒ අවිද්‍යාව නිසා කරේ මොකද්ද? රැස් කරා. ඒ වෙලාවෙත් අපිට පෙනුන්නේ නැහැ මේකේ භයානකම. දැන් ඒ රැස් කරපු රැස්කිරිල්ල නිසා අපි පරිබෝධයට ගැට ගැහුවනේ. අපි මේ පරිබෝධයට සංයෝග කරානේ. දැන් මේක සංස්කාර ධර්මයෝ රැස්කිරීම කරන්නේ කරුවලේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා. ඒකේ විපාක දෙන තැනට ගියාම ඒ විපාක දෙන තැන විපාක වින්දනය කරවන්නේත් අවිද්‍යාවෙන් වහලා. හේතුව අවිද්‍යාවෙන් වහලා විපාක දෙවන්නේ අවිද්‍යාවෙන් වහලා ඒ කර්ම හදපු නිසා. ඒක නිසා මෙන්න මේ අපි අද අතීත කාලයේදී කරපු ඒ
වරද නිසා තමයි ඒකේ කෙලවරක තමයි ඒකේ සම්බන්ධතාවයක් හැදෙවිච්ච නිසා තමයි අපි මේ විදිහට මේ ඉන්නේ. දැන් මේ ගති අනාගතයට ගියත් ඒ වගේ. අනාගතයේ වුණත් අනාගතයට සම්බන්ධ කළ බැලුවෙන් පස්සේ ඔය කියනා වූ උපාද පවත්ත නිමිත්ත ආයුහන සංයෝග පරිබෝධ සමුදය හේතුපත්‍ය කියන මේ කරුණු 9න් අනාගතෙත් කොහොම වෙනවා. ඒ නිසා අපි හැරි බැලුවෙන් පස්සේ අපි කියනවා අතීතයේ අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වුණා. දැමුත් අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වෙනවා. අනාගතයේත් අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වෙනවා. ඔය කාරණේ කිව්වට අපි බලමු මේ විඳින්නා වූ දුකක් අස්සේ අපි මේ විඳින්නා වූ දුකක් අස්සේ කුමක් නිසාද මේ දුක විඳින්නේ කියලා අපි මේ ජීවිතේ කොතන හරි කරපු දෙයක් අරගෙන බලන්න. එතකොට හොඳට පේනවනේ නොදන්නාකම නිසා පීඩා විඳින්න සිද්ධ වෙච්ච බව. දැන් ඔය උඩාක් අය කියන කාරණයක් තමයි මනුස්ස විෂමතාවය. මිනිස්යන්ගේ තිබෙනා වූ විෂමතාවය. දැන් මිනිස්සු ඔක්කොම එක හා සමාන නෑනේ. හොඳයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු හිතා ගන්න බැරි විදිහට චරිත වෙනස්. කාලයක් ගියාම තමයි දකින්නේ. ඉතින් මිනිස්සුන්ව හොඳයි කියාගෙන ඒ වගේම සමහරලාට ඔය ගමේ ඉන්න මිනිස්සු හොඳයි කියාගෙන හිතවතුන් කියාගෙන ලං කරගෙන ඉඳලා ඉතින් එයාගේ නියම ස්වභාවය දන්නේ නැති හින්දානේ පස්සේ කෙනෙක් දුකට කරදරයට පත් වෙන්නේ. දැන් නගරවලට ගියායින් පස්සේ මිනිස්සු කොච්චර ලස්සන වචන කියලා. ඒ වගේම ඉතාමත්ම හොඳ හුරු බූටි සෞම්‍ය මෘදු ඒ වගේම බොහොම සහෝදරත්වයෙන් ඒ වගේම මාතෘත්වයෙන් පීතෘත්වයෙන් හඬ කවලා ඒ තියෙන වචන වලට අහු වෙනවනේ. නමුත් ඒ වචන ඇතුලේ ඉන්නා වූ කෙනා හඳුනා ගන්නට දැනගන්න බැරි ඒ ඇතුලේ ඉන්න කෙනා දැනගන්න නුවණ නැති නිසානේ. ඒක නිසා අද බැලුවෙන් පස්සේ අපි යම්කිසි දුකකටපත් වෙනවා නම් ඒ දුක ඒ පීඩාවට මාතෘත්වයේ පීතෘත්වයේ දීලා තියෙන්නේ මූලික වගකීම එහෙම නැත්නම් මූලිකව උදව්පකාර කරලා තියෙන ඔය කියන්නා වූ අවිද්‍යාවනේ. ආන්නේ ඒ විදිහට බැලුවෙන් පස්සේ අවිද්‍යාව අපේ ජීවිතයේ මේ වෙලාවේ විඳින ඒ දුක් ගැහැට සියල්ලටම බොහෝම ප්‍රබල දායකත්වයක් සපයලා තිබෙනවා. ඒ තමයි පච්චේ වෙලා තිබෙනවා. ඒ නිසා මේ විදිහට බලනකොට ධර්ම ස්වභාවයක් තමයි බලන්නේ. ඊළඟට දැන් අපි මේ විදිහට බලමු. මම මේ කාලේට එකක් දෙකක් තමයි කියලා දෙන්න පුළුවන්කම තිබෙන්නේ කාල වේලාවේ හැටියට. ඊළඟට කරුණු 12ටම සාකච්ඡා වාරයේදී අපි ඉදිරිපත් කරන ප්‍රශ්නත් එක්ක අපි බලමු ඒ කරුණු සලකන්නේ කොහොමද කියලා. දැන් මේ දක්වා කිව්වේ අවිද්‍යාවේ උපකාරය සංස්කාර කියන චේතනාවට ලැබිච්ච ආකාරයයිනේ. ඊට පස්සේ උනේ සංස්කාර කියනා වූ චේතනා ධර්මයේ තිබෙනවනේ. සංස්කාර කියන චේතනා ධර්මයට යාබදව තියෙන කාරණේ තමයි විඥානය කියලා කියන්නේ. ඒ විඥානය කෙලින්ම අවිද්‍යාව හරහා අවිද්‍යාවේ උපකාරය ළඟින්ම හම්බෙන එක නෙවෙයි. කියන්නේ ළඟින්ම උපකාරය හම්බ වෙන්නේ විඥාණයට සංස්කාරයගේ චේතනාවගේ. එහෙම ගතියක් මේකේ තියෙනවා. අපි යම්කිසි අවස්ථාවකදී හේතු ප්‍රත්‍ය ධර්මයන් සලකනකොට අපිට දැනගන්න පුළුවන් එක එක ධර්ම කොහොමද පිරිසක් අතර හිටියත් පොකුරට පහළ වුණත් ඒ ධර්මයේ අනිත් ධර්මයට උදව් වෙන්නේ උපකාර වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන විඥානය කියලා කිව්වම ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා. ප්‍රතිසන්දි විඥාණයට යම්කිසි ජීවිතයක හටගන්න ප්‍රතිසන්දි විඥාණයට උපකාර වෙන දේ තමයි මොකද්ද? සංස්කාර ගතිය. දැන් එක්කාසු කරලා නැත්තම් එකක් පහළ වෙන්න විදිහක් නැහැනේ. දැන් බලන්න මේ
ප්‍රතිසන්දිය කියන එක ඇවිල්ලා කුසලයක් වෙන තැනක් නෙවෙයිනේ. ඒ ප්‍රතිසන්දි විඥානය කියන එක එතන කුසල් වශයෙන් හරි අකුසල් වශයෙන් හරි ශක්තිය රැස් කරන තැනක් නෙවෙයි. ඒක ඇවිල්ලා ඉස්සෙල්ලා හැදිලා තිබෙන ශක්තියක බලය ඉබේ මතුවෙන තැනක්. ඒක නිසානේ ප්‍රතිසන්දිය විපාකයක් කියලා කියන්නේ. විපාකයක් නැහැ යම්කිසි කර්ම ශක්තියක් පිටිපස්සේ නැත්තම්. ඒ නිසා මේ ප්‍රතිසන්දිය කියන ධර්මය හටගන්න ප්‍රතිසන්දිය ඇතිවෙන්න ඒ ප්‍රතිසන්දිය කියන චිත්තය හටගන්නත් සංස්කාරය උපාදයේ හැටියට කාරණයක් වෙනවා. ඊළඟට ප්‍රතිසන්දි චිත්තය යම්කිසි ක්ෂණයක් හරි පවතිනවා නම් ඒකටත් සංස්කාරයන්ගේ වගකීමක් තිබෙනවා. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානයේ කියන එකට කාරණේ කුමක්දයි කියලා ගත්තයින් පස්සේ නිමිත්ත කාරණයක් වෙනවා සංස්කාරය. ඒ වගේම තමයි ඊළඟට මුලා කරන ගතියක් තිබෙනවා. ඊළඟට පලිබෝධ කරන ගතියක් තිබෙනවා. මුලා කරන ගතියක්, පලිබෝධ කරන ගතියක්, ඒ වගේම දුකේ තෙරපවන ගතියක් එකක් තියෙනවා. හරි ඉස්සෙල්ලා කියපු ධර්ම ස්වභාව මේකේ ඉස්සෙල්ලා තිබෙනවා. එතකොට විඥානය කියනා වූ ධර්මයට ප්‍රතිසන්දි විඥානයට ඔය සංස්කාර ධර්මයන් ආකාර ගණනාවකින් ඔය විදිහට එක්කාසු වෙනවා සහ ඒ වගේම ඒකේ තිබෙන ශක්තිය බලපානවා මේකට. ඒක නිසා මෙන්න මේ කියන ධර්මය මෙනෙහි කිරීම, හිතින් නුවණින් සලකා ගැනීම, ධර්මය දැකීමක්, ධර්මයේ හිත පිහිටුවීමක්, ඒ වගේම ධම්මටිති ස්වභාවය. මේවා ඔක්කොම පටිච්ච සමුප්පන්න ධර්ම. අතීතයට ගියත් අනාගතයට ගියත් මේ වගේ හැටි මේ විදිහමයි. නාම රූප ගත්තත් ඒ වගේ, සලආයතන පස්ස වේදනා ගත්තත් ඒ වගේ. ඊළඟට මේකේ කියාගෙන යනකොට යම්කිසි සියුම් තැනක් තමයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය වශයෙන් ගත්තයින් පස්සේ අපි කියනෝනේ දුකයි කියලා. ඒ දුකයි කියලා කියන තැනත් අවිද්‍යාවත් දුකයි. සංස්කාරයනුත් දුකයි. විඥාන හට ගැනීමත් දුකයි. ප්‍රතිසන්දි විඥාණය ඊළඟට නාම රූප සම්බන්ධතාවය ඇතිවීමත් දුකයි. හේතු ඒ ඇති වෙනවා ඒ වෙලාව පීඩා කර නැති වෙලා යනවා. තව ඉස්සරහදී එවැනි එකක් පීඩාවක් විඳින්න සම්බන්ධතාවයක් හදලා දීලා. නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒ නිවන අවබෝධ කරගන්නකොට මෙන්න මේ කල්ැතුවම මේ ධර්ම ස්වභාවයන්, මේ ධර්ම ධාතුන්, මේ ධර්ම විපර්යාසයන්, මේකේ තිබෙනා වූ ගති ස්වභාවයන් එක ධර්මයකට අනිත් ධර්මය හේතු භූත වෙන ආකාරයේ පිළිබඳව හොඳට දැනගෙන ඊට පස්සේ ඒකට අකමැත්ත පළ කිරීම තුළ ඒකෙන් ගැලවී යෑම විතරයි තියෙන්නේ. එතන තමයි අපි නිරෝධය කියලා කියන්නේ. හිත විමුක්තියටපත් උනායි කියලා කියන්නේ ඒක නිසා. දැන් අපිට මේ හේතුඵල ධර්මයන්ගේ මේ කරුණු කාරණා පිළිබඳව අපිට දැනුමක් නැති නිසාම ඒක පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ. ඒ පිළිබඳව අපි අගයන් දීලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට එපා වීමක් නැහැ. ඒවට අපි ලස්සන අර්ථකථන හදලා ඒ අර්ථකථනත් එක්ක ඒ සංකල්පත් එක්ක ඒ වගේ ඇලී බැඳී ගැට ගැහී තිබෙනවා. දැන් අමුතුවෙන්ම හේතුඵල ධර්මයන් බලෙන් තල්ලු කරලා හක් කරලා දාන්න අවශ්‍ය නැහැ. ඔහි තිබිච්චාවේ. කරන්නේ මොකද්ද? ඒ පවතිනා වූ ධර්ම ස්වභාවයන්, ඒ පවතින ධර්ම ස්වභාවයන් ඒ ස්වභාවයටම නියම විදියටම බැලීම පමණයි කරන්නේ. ඒක තමයි ධර්ම ස්වභාවය දකින ධම්මටිති ඥානය කියලා කියන්නේ. දැන් මම කෙටියෙන් කරුණු ටිකක් මතක් කළේ අපි මින් ඉදිරියට
මේ සාකච්ඡා කිරීම වශයෙන් මේ විදර්ශනා ඥානයකට සම්බන්ධ ධර්ම කාරණයක් මේ කියාගෙන යන්නේ. හේතුව මේ කාලේ වෙසක් කාලේ. මේ වෙසක් කාලේ තිබෙනවා මිනිස්සුන්ගේ හිතවල ඊ타ත්ම පුදුම සහගත විදිහේ ප්‍රබෝධයක්. ඒක අවුරුද්දකට සැරයක් සද්ධාවන්තයාගේ හැමදාම තියෙනවා. නමුත් අවුරුද්දකට සැරයක් මේ සියලු දෙනාගේම හිත කලම්බාගෙන ඒ වාගේම හිත කුල්මත් කරගෙන හිත පුබුදුවාගෙන මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහළ වෙනවා. එහෙම කාල සමයක් තමයි මේ. තව දවස් කීපයකින් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් තෙමගුල සිහිපත් කරන දවස උදා වෙනවා. මේ කාලේ ගොඩාක් මේ බුද්ධ ඥාන පිළිබඳව තමයි සලකන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ సంతානේ මේ හේතු ධර්මයන්, ඵල ධර්මයන්, පටිච්ච ධර්මයන්, පටිච්ච සමුප්පන්න ධර්මයන් දැකපු ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වෙච්ච ඥානයක් තිබෙනවා ධම්මටිති ඥානය කියලා. ඒ ධර්මයේ දකින්නා වූ තිබෙන්නා වූ ධර්මයේ දකින්න බලන ඥානය කියලා. ඒ නිසා ආන්න ඒ ඥානය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මේක විපස්සනා ඥානයක්. යහපත් වූ ධර්මයේ යහපත් විදියට තියෙන ධර්මයේ තියෙන විදියට පෙන්눔 කරන ධර්මයක්. ඉතින් මේ ධර්මයේ මේක විදර්ශනා ධර්ම ඥානයක් කිව්වද මේවා මේ විදිහට බලනකොට අර ඒවාට දාලා තිබෙන අදහස් හිමීට ඒ වගේ ගැලවිලා අහකට යනවා. ඒ නිසා අපේ හිසේ පටන් දෙපතුල දක්වාම තිබෙන්නේ පටිච්ච සමුප්පාන ධර්ම සාගරයක්. පටිච්ච සමුප්පාන ධර්ම සමූහයක්. මේ කියන්නා වූ මේ හිසේ පටන් දෙපතුල දක්වාම මේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ මූලික රූප ධර්මයත් එක්ක ඊළඟට උපාදාය අනුපත් එක්ක ඊළඟට නාම ධර්ම හැටියට වැඩ කරන මනෝමය ධර්මات හැටියට ඔය කොහොම තියා බැලුවන් පස්සේ ඒ වෙලාවට එක ක්ෂණයකට හේතු ප්‍රත්‍ය ධර්ම මහා විශාල ගොඩක් සිද්ධ වෙනවා. විශාල ගොඩක් සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාන ධර්ම. ඒ පටිච්ච සමුප්පන්න ධර්ම ඒ වෙලාවට ඒ ගොඩ වැඩි හින්දා අපිට එහෙම ලොකු පොදියක් හිතින් අල්ලගන්න බෑ. නමුත් ඒ ඔක්කොම දැක්ක වෙනවා කොතන හරි එකක් දැක්කොත්. ඒ නිසා අපි භාවනා කරනකොට ආන්න ඒ සියල්ලම එකතැනකින් තේරුම් ගන්නට අවබෝධ කරගන්නට යන පරිදි එක ආරම්මණයකට හිත යොදලා අපි මෙනෙහි කරනවා බලනවා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. අපේ හුස්ම රැල්ල කියන ඒ භාවනා අරමුණ තුලින් ලෝකයේ ඉන්න සියලුම හුස්ම ගන්න අයගේ හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔක්කොම දකින්නේ එක තැනකින්. ඒ වගේම වේදනා මනසිකාරය තුලින් මේ ලෝකයේ ඉන්න සියලුම සත්‍යෝ විඳින වේදනාවන් තේරුම් ගන්න පුළුවන් අපේ ආධ්‍යාත්මික වේදනාව තුලින්. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය එක තැනකින් ආරම්භ වෙලා දැනගත්තන් පස්සේ ඒක කොහේ ගියත් උඩ සරස ඒ වගේම යට හැම තැන කොහේ ගියත් දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියත් ඒ ධර්මය ඒ විදිහටමයි පවතින්නේ. කවදාකවත් මේක ඊට වඩා වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගාම්භීර ධර්මයේ දේශනා කොට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් අපගේ নমස්කාරය වේවා. මේ ධර්මයේ දැක්කයින් පස්සේ තමයි බුදුන් දැක්කා වෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කියන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාද කියන හේතුඵල ධර්මයන් දැක්කා දවසට තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ඒ ධර්මයේ දකින කෙනාට දැනෙන්නේ මේ වගේම අවබෝධ වෙන්නේ. ඒ නිසා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ඥානයේ තුලින් දැකලා උන්වහන්සේට ප්‍රතිපත්තියෙන්ම වන්දනා කරලා අත් දෙක එකතු කරලා වන්දනා කිරීමනේ අපි කරන්නේ. ඊට වඩා ඉහළ තලයේ වන්දනාවක් තිබෙනවා යෝනිසෝ මනසිකාරය තුළින්
ප්‍රතිපත්තිය පවත්වාගෙන වන්දනා කිරීම. ආන්නේ ඒ වන්දනා කිරීම තුළින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ දැකලා සෑම දිනාටම උන්වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සාදු සාදු සාදු. හොඳයි කල්‍යාණ මිත්‍රෙනි, අද දවසේදීත් එහෙමනම් අපි කල්‍යාණ මිත්‍රෙන්ට විවර කරනවා සාකච්ඡාවට යමු වෙන කියලා. හොඳයි සාරණ සාදු දේශනාව ඉතාමත්ම පැහැදිලි සිදු වෙච්ච නිසා වෙන්නේ නැති මම හිතන්නේ අපේ කල්‍යාණ මිත්‍රෙන්ට ප්‍රශ්න නැස්තරමට වගේ පේන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දේශනාව තුළ මතු කාරණා තුලින් මම එක කාරණාවක් වහන්සේකින් විමසා දැනගන්න කැමතියි. තවදුරටත් මේ ස්වාමීන් දැන් විඥානයේ පිළිබඳව කතා කරන අවස්ථාවේදී දැන් විඥානයේ ආහාරයක් වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න මේ සුදුසු වෙලාවද දැන් ස්වාමීන් ඒක දැනගන්න කැමතියි. අර දැන් ආහාරයක් කියලා කියන්නේ උපදින්නට සිටිනා වූ සත්වෙන්ටත් උපදී ඇති සත්වෙන් යන දෙපිරිසටම ඉදිරි පැවැත්ම සඳහා උපකාර වන්නා ධර්මතාවයක් නේ ආහාරය කියලා කියන්නේ. ඒකට කොහොමද මේ ආහාරයක් වශයෙන් මේ සංස්කාරය ප්‍රත්‍ය කරගෙන ඇතිවන්නා වූ විඥානය පවතින්නේ මේ දෙපිරිසටම කියන කාරණාව තේරුම් ගන්න මේ සුදුසු වෙලාවක් නම් සාන්නාසේ පිළිබඳවත් මතක් කර දෙන්න ඇස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හේතුතුරු මම කල්‍යාණ මිත්‍රන්ට ආරාධනා කරනවා ප්‍රශ්න තියෙනවා නම් ගොනු කරලා දැසි කරගෙන ඉන්න. ඔව් දැන් මේ ආහාර ධර්ම තිබෙනවා අපි කියනවා 4ක්. මේ හැබැයි මේකේ හොඳම දේ තමයි මේ ආහාර කියනා වූ වචනය තීරුම් ගැනීම. එහෙම තීරුම් ගත්තාම අපිට හරි පහසුවක් වෙනවා ආහාර කියන ධර්මය මේ කරුණු 4 තේරුම් ගන්නට. දැන් ආහාර කියලා සඳහන් කරන ධර්මතා 4ක් තිබෙනවා. ආහාර කියන වචනේ තේරුම තමයි ඇති කරනවා, ඇති කරන්නට උදව් වෙනවා, ගෙන එනවා කියන එක. ආහාරති කියලා කියනවනේ. ඒකට කියන්නේ ගෙන එනවා. හරති කියලා කියන්නේ ගෙන යනවා. ආහාරති කියලා කියන්නේ ගෙන එනවා. අනිත් එක තමයි මොකද්ද? යම්කිසි දෙයකට ඇතිවෙන්න ශක්තියක් හදලා දෙනවා, හේතු භූත වෙනවා. දැන් ඕක තමයි ඔය සාමාන්‍ය ඕකේ තේරුම. එතකොට ධර්මතා 4ක් තිබෙනවා. ඒ තමයි පළවෙනි කාරණය කබලින්කාර ආහාරය කවුරුත් දන්නවා. කබලින්කාර ආහාරයේ තියෙන්නේ ශරීරයේ පවත්වාගෙන යෑමට හේතු බූත වෙන ගතිය. ඒකට ශක්තිය ඇද ගන්න ගතිය. ඒකට ශක්තිය ගේන එන ගතිය. ඊළඟට තියෙනවා මේ පස් ආහාරය. පස් ආහාරය කියලා කිව්වම අපි යම්කිසි දෙයක් වින්දනය කරනවා නම් ඒ වගේම යම්කිසි අරමුණක් ගන්නවා නම් අරමුණේ රහ විඳිනවා නම් ඒ වින්දනය කරන්ට ඒ හිත පටලවලා දාන්න ඔක්කොටම මූලික කාරණේ වෙන නැත්තම් සම්බන්ධ කිරීම වශයෙන් ඔන්න ස්පර්ශය ඒ විදිහට සිද්ධ වෙනවා. අනිත් එක තමයි විඥානාහාරය. විඥානාහාරය කියලා කිව්වම මේ සත්වයෝ නානා ප්‍රකාර දුක්ඛ ස්කන්ධයන් වින්දනය කරනවානේ. ඊළඟට සංසාරයේ තිබෙන්නා වූ නොඑක ආකාරයේ දුක්ඛ ස්කන්ධයන් තිබෙනවානේ. ඔය වාගෙන් මිදෙන්න නොදී ඒ වගේ ගැට ගහ ඒවටම පටලවන්නා වූ ස්වභාවයක් ඒ වගේම
ඒ තැන් වලට සත්වයෝ පෙරලලා දාන්නා වූ ගතියක් විඥාන ස්වභාවයේ තිබෙනවා. ඒක නිසා තමයි ඒකට විඥානාහාරය කියලා කියන්නේ. අනිත් එක තමයි ඒක අස්සේ ඉඳගෙන විඥාණයටම සම්බන්ධ වෙලා ඉඳගෙන ඒ විඥානයේ තැන් වල පළකරන්ට හේතු වෙන්නා වූ කර්ම ගතිය බල හදන්නා වූ ගතිය තමයි අපි අර චේතනා ආහාරය හැටියට ඕක කියන්නේ වෙන නමකින් මනෝ සංචේතනා කියලා කිව්වට චේතනාව තමයි ප්‍රධාන. ඉතින් මනෝ සංචේතනාව කියලා කියන්නේ අස්සේ සිද්ධ වෙන කරන නිසා. ඒ විදිහට ධර්ම කරුණු හතරක් තිබෙනවා අපිට කිසි තැනකදී දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න නොදී ඒ තැන්වලට ඒ සත්වයන්ට ඒක පටලවලා ඒ තැන්වලට ඇදගෙන යන නිසා ඒ දුකට ඒ පීඩණයට ගැට ගහලා දෙන නිසා ඒක විඥානය ආහාරයක් වාටපත් වෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒ විදිහට තේරුම් ගන්න එහෙමනම් අපි මේ ඒ කියන්නේ එතෙන්දී ආහාරය වෙන්නේ යත් එහෙනම් ප්‍රත්‍යක් හේතුවක් විඥානය එහෙනම් ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා හේතුවක් වෙනවා මේ වාසික පැහැදිලි දුන්නා වගේ මේ දුක් විඳින සත්වෙන්ට ඒ දුක්ඛය තුලම පවත්වමින් තව දුරටත් භවයේ ගෙනියන්න කියන කාරණාව ආහාරය වෙනවා කියලා විදිහට තේරුම් ගන්න අපි හැමෝටම හොඳයි කල්‍යාණ මිත්‍රනි ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්න තියෙනවද එහෙමයි ලලිත් මහත්මයා උන්වහන්සේගේ දේශනාව අනුව මට තේරුණා මේ පවතින තත්ත්වය වෙනස් කරන්න යාම තුල තමයි දුක තියෙන්නේ කියලා. ඒ කියන්නේ පවතින තත්ත්වයට පවතින ඉඩ දීලා ඒක දිහා බලන් ඉන්න කියන අදහසත් උන්වහන්සේ දේශනා කරේ උන්වහන්සේ ඔබ හැබැයි ඒකේ පවතින తত্ত্বය වෙනස් කරන්නට යන්නේ නැතුව මේ ඒක දිහා බලාගෙන ඉන්න කියලා. හැබැයි මම ඒක හිතලා තිබුණේ නැහැ. හැබැයි මේ මට දැන් හිතෙනවා එහෙම හිතන හරි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැන් මේ ඔය හේතුඵල ධර්මයේ තියෙනවනේ. ඕක කවුරුත් හදපු කීප එකක් නෙවෙයිනේ. එතකොට දැන් ඕක දිහා ඔය සිද්ධ වෙන සිදුවීමටනේ මේ වෙන දේවල් දාලා තියෙන්නේ. එතකොට අපි සිදුවීම නෙවෙයිනේ බලන්නේ. එතකොට සිදුවෙන සිදුවීමට වෙන එකක් හයි කරලා ඒක තමයි අපි බලන්නේ. ආන්න ඒක නිසා සිදුවෙන සිදුවීම දිහා බැලුවා නම් අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම ඊතර. ඒක නිසා මම ඉස්සෙල්ලා අදහස් කරේ නෑ ඒක. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හැබැයි හරියට හරි ඒ දුක බලන එකෙත් දුක තියෙනවා දැලෙන එකෙත් දුක තියෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මස්නානයේ ඇත්තටම තව දිනු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතෙන්දී අපි ස්වාමීන් වහන්සේ විස්තර කළ දෙනකොට මට තේරුණු විදිහට අර අතීතයේ කර්ම රැස් කළේ ඇත්ත වහලා ඒ කියන්නේ අවිද්‍යාව තුල ඉඳගෙන කියන එකත් ඒ වගේම විපාක දෙවන්නේ ඇත්ත වහලා වගේ කියන එකත් ස්වාමීන් වහන්සේ මේ විපාක දෙනකොට කොහොමද අපි ඇත්ත වහලා කියන්නේ අපි අවිද්‍යාව නිසාම විපල්යාස වලින් ගන්න හින්දාද ස්වාමීන් වහන්සේ ඒ වගේ විපාක දෙනකොටත් ඒ ඇත්ත වහනවා කියන අර්ථය ගන්න ස්වාමීන් වහන්සේ දරුවන් සර්ණයි. විපල්ලාස කියලා කියන්නේ ඇත්ත වහගත්ත ආකාර කීපයක්. චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස ඒ ඇත්ත වහපු විදි කීපයක් ඒ. එතකොට මේ දැන් බලන්න මෙහෙම ගියන් පස්සේ සංස්කාර සෙට් එකක් සංස්කාර ටිකක් එකතු කරලා මහා ගොඩාක් හදාගෙන දැන් මේ සංස්කාර එකතු කරන්ඩ මේ ආධාර කරගත්තා
කොහේ හරි තැනක අහස් කුහරේ පටවේ තියෙන තැනක් ආපෝ තේජෝ වායෝ තියෙන තැනක් ඒවත් උපකාර කරගෙන දැන් කර්ම රැස් කළා. ඒ කර්ම රැස් කරන තැනදී ඒ චේතනාව එහෙම නැත්නම් කර්ම රැස් කරන තැනදී චේතනාවේ තිබෙන ස්වરૂපය තේරුම් ගන්නට ඉඩ දුන්නේ නැහැ ඒ හරිය තිබිච්ච අවිද්‍යාව. එහෙම පරණ එකක්. ඒ පහළ වෙච්ච අවිද්‍යාව එහෙම නැත්නම් ඒක එතනදී ඒ සංස්කාර රැස්වීමට රැස් කිරීමට හොඳට සහාය සහයෝගයේ වැටියට පෙනී හිටියා. අවිද්‍යාව ඒ හරිය නැති වුණා නම් ඔය වැඩේ එතනදී සංස්කාර වලට කෙරෙන්නේ නැහැ. ඒ රැස් වෙන්නේ නැහනේ. අවිද්‍යාවේ තිබිච්ච වසන ගතිය නිසාම එතනදී සංස්කාර ගොඩක් ශක්තියක් එකතු වෙලා ඔන්න එක් රැස් වුණා. ඒ රැස්ුනේ අවිද්‍යාවේ සම්පූර්ණ මේ සහයෝගය උපකාරය ලැබිලා. එතකොට සංස්කාරයන් ඒ ශක්තිය තව තැනක විපාක දෙවන්ට යනවා. විපාක දෙවන්ට යනකොට මේ විපාක දෙවන්ට යනකොට ඒ තැනත් හොයනවා ඒ තැන හොයනවා මේ ඒත් හේතුඵල ධර්ම ඇති වෙලා නැති වෙනවා කියන අදහසෙන් නෙවෙයි ඒ තැන හොයන්නේ පතන්නේ. එතනදී අපි හොඳ ජීවිතයක්, මනුස්ස ජීවිතයක්, දිව්‍ය ජීවිතයක් කියලා බ්‍රහ්ම ජීවිතයක් කියන මුලා වෙච්ච තැනින් තමයි ඒක පැතිලි බාට ගැනලි තියෙන්නේ. එතෙන්ටත් ගිහිල්ලා හේතු වෙනවා අවිද්‍යාව හේතු වෙනවා ගිහිල්ලා මේ ඉස්සෙල්ලා තමන්නේ උදව් කරලා සංස්කාර හදන්න ඒක එන්නේ යනකොටත් එතනදීවත් මේ සංස්කාර වලට ඒ කියන්නේ විපාක දෙවෙනකොටත් සංස්කාරයන්ගේ පටිච්ච සමුප්පන්න හැටියට ඇතිවෙනා දෙයකට මේ මම කියලා කෙනෙක් සත්වයක් මිනිස්සෙක් ජීවිතයක් දෙවි කෙනෙක් හැටියට උපදීවා කියන එකදී ඒ විපාක තියෙන තැනේදී අවිද්‍යාව කියලා මුලා කරලා. එතකොට උපදින කොටත් මුලා කරනවා මිනිස්සෙක් ඉපදිලා මේ ලෝකෙට එනකොට හේතුඵල ධර්මයන්ගේ මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් බාර ගන්නවා කියලා නෙවෙයි වටපිටාවේ ඉන්න අම්මලා තාත්තලා මිනිසුණත් ඒ උපදින්නා වූ ස්කන්ධ ආයතන ධාතු ආදී දේවල් බාරගන්නේ. පටිච්ච සමුප්පාදයේ හැටියට දැන් මේ ඇවිල්ලා තිබෙන්නේ නාම රූප විඥාන කියලා හැටියට ඒව නෙවෙයි බාරගන්නේ පුතා දුව දරුවා. ඊළඟට ඒ ඉපදීගෙන එන එක්කෙනත් අඬන්නේ තමන්ට මේ අකටයුත්තක් එහෙම නැත්නම් තමන්ට පීඩනයක් වෙච්ච හිතාගෙන. එතනදිත් වහනවා. ඊට පස්සේ දැන් මේ දරුවා ලොකු වෙනකොට එයාට ඒ වෙලාවට තේරෙන්නේ නැහැ දැන් මේ වැඩ කරන්නේ හේතුඵල ධර්මයක් මේ රූප ස්වභාවයක් කියලා. ඒක තේරෙන්නේ නැහැ. එතනදිත් අවිද්‍යාව ඒක තේරුම් ගන්නට බැරි වෙන විදිහට වහලා තියෙනවා. ඉතින් මේ හැමතැනම කර්ම රැස් කරනකොටත් අවිද්‍යාව ගිහිලා වහලා දැම්මා. ඒක විඳින කොටත් අවිද්‍යාව ගිහිලා වහලා දාලා තියෙනවා. ඒක නිසා හැමතැනම වහලා තියෙනවා. ඒක නිසා නොතේරෙන කාතිය. ඔය ලිඩ් එක ඔය තිබෙනා වූ වහන්තරාව අයින් කරලා යම්කිසි වෙලාවක අර මේ අවිද්‍යා ස්වરૂපෙන් තිබෙනා වූ දේවල් අවිද්‍යාවෙන් වහලා රැස් කරපු ශක්තිය දැක්කද ඒ වෙලාවට තමයි මේ හිත මිදියන්නේ. ඒක නිසා රැස් කරන වෙලාවටත් අවිද්‍යාව උපකාර වුණා විපාක දෙවෙන වෙලාවටත් මේ අවිද්‍යාව හොඳටම ළඟින්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි කොහොමද මේ තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ දැන් ත්‍රි හේතුක කුසලයක් කරනකොට අපි දන්නවා මෝහය කියන එක ඒ සිතේ යෙදෙන්නේ නැහැ කියලා. ඊශනිකව යෙදෙන සිතේ යෙදෙන්නේ නැහැ කියලා. එතකොට අවිද්‍යාවේ ක්‍රියාව මොකක්ද එතනද? ඒ කියන්නේ අවිද්‍යාව අනුසය කියන එක තියෙන හින්දා ඒකෙන් මොකක් හරි
ඒක වෙනසක් වෙනවා ස්වාමීන් වහන්සේ කොයි විදිහටද ඒක එතකොට අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න. ඒ වෙලාවේදී තියෙන්නේ අපි සෝමනස්ස සහගත එහෙම නැත්නම් මොකක් හරි කුසලයක් වඩනකොට ඒ කුසලයක් අපි මේ පිනක් කරනවා හැටියට කරනවා මිසක නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලියක් හැටියට බලන්නේ නැහැ. ඒක බැලුවොත් විතරයි අර මේ අපි හිතමු අනුසේ හැටියට අවිද්‍යාව තියෙනවා ක්‍රියාත්මක වීම හැටියට නැහැ. හේතුව එහෙම වෙන්නේ ඒ ඥාන සම්පයුක්තව කරන්නා වූ කුසලයක් වුණත් ඥාන සම්පයුක්තව ඒ කුසලයේ වඩන වෙලාවේදී ඒ කුසල චිත්ත වීතිය එන්නේ අනුසේ හැටියට තිබෙන්නා වූ අවිද්‍යාව තිබෙන්නා වූ ඒ වගේම භවංග හිතක් ආධාර කරගෙන එතනින් ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මේ කුණු ගොඩක් තියෙනවා. කුණු ගොඩෙන් යම්කිසි මොකක් හරි මල් ගහක් හැදෙනවා. ඒ මල් ගහක් හැදුනට හැබැයි මේ මල් ගහේ මුල කුණ. ඒ වගේ චිත්ත වීතිය කුසල හැටියට ඥාන සම්පයුක්ත හැටියට කතා කළාට හේතුව ඥාන සම්පයුක්තයි කියලා කියන්නේ ඒ වෙලාවේදී ඒ චිත්තයේ අවිද්‍යාව අනුසය වශයෙන් නෙවෙයි අවිද්‍යාව ක්‍රියාත්මක වීම වශයෙන් නැති නිසායි. ඒකේ ප්‍රඥා චෛතසික තියෙනවා. ඒකේ තියෙන ප්‍රඥා චෛතසිකයෙන් ਸਰව සම්භාර ධර්මයම මේ විද්‍යාත්මකව බලනවායි කියලා එකක් නැහැ. එහෙම බලන්න හැකියාව තියෙන එකම තැන තමයි මාර්ගසිත. එහෙම නැතුව අනිත් සෑම තැනකදීම ඒ අරමුණට අනුකූලව ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. අනුසේ ධර්මයේ තිබෙනවා. ඒ උනත් ඒ චිත්ත ධර්මයන්ගේ තිබෙනා වූ අස්ථීරත්වයක්, අසාරත්වයක්, නිස්සාරත්වයක්, අනාත්ම ස්වභාවයක් මේක හේතුඵල ධර්ම ක්‍රියාකාරීත්වයක් කියන ඒක ගැඹුරින් දකින ගතිය එතන නැහැ. විදර්ශනාවේ උපරිමේකම පණයි ඒක පිළිතන්නේ. ඒ විදිහටයි තියෙන්නේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම හිතන්නේ චන්ද්‍රා පීරිස් මහත්මිය කලින් ප්‍රශ්න අහන්න හදුවා නේද? හොඳයි. එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම. ස්වාමීන් වහන්සේ ඉතින් මේ දැන් එතකොට අපි කුසල අකුසල කරන හැම දෙයක්ම අපි අවිද්‍යාව පාදක කරගෙන තමයි සාමාන්‍ය ජීවිතේදී කෙරෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කුසල මූලපත්‍ය විඥානං කියන තැන එතන එන්නේ අපි සාමාන්‍ය විදර්ශනා වශයෙන් නාම රූප බලලා ඒ වගේ කරන වෙලාවකද? ඒකයි මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. කුසල මූලපත්‍ය විඥානං විඥානපත්‍යනම් ඒක චිත්තක්ෂණිකයි. ඔය කුසල මූලපත්‍ය විඥානං ඒක තියෙන්නේ එක චිත්තක්ෂණයක අපි හේතු ප්‍රත්‍ය ධර්ම බලනකොට ඒකේ තමයි ඔය ටික ගුණ වෙලා තියෙන්නේ. දැන් මේ අපි බොහොම කරුණාවෙන් මතක් කරන්න කැමති අපි ගොඩාක් බණ අහනවනේ. පටිච්ච සමුප්පාදේ අහනවා, ස්කන්ධ පිළිබඳව, ආයතන පිළිබඳව, ලෝකය සම්බන්ධයෙන් ඊළඟට ප ဋ ාණ ධර්ම කොටස අහනවා. ඔය ධර්ම කවල මේ අහනකොට එක එක අපේ හිතේ ස්තෝ වෙනවනේ. ඒව ඇවිල්ලා අනිත් ධර්මයට හප්පනවා. ඒක සාමාන්‍ය වරදක් නෙවෙයි, ඒක හිතේ හැටි. පටිච්ච සමුප්පාදය බලන විදිය ආකාර තිබෙනවා මේ දෙකක්. එකක් තමයි කාරණේ දුරට දාලා බලනවා. වෙන් කරලා බලනවා. දැන් අපි හිතමු මේ කාරණේ දුරට දාලා බලනවා කියලා කියන්නේ අපි හිතමු මෙහෙම ගස්, අඹ ගස්
ටිකක් එහෙම නැත්නම් කොස් ගස් ටිකක් මොන්න හදාගෙන යනවා. බලාගෙන හදලා ඒකේ પરම්පරාව බලනවා. ඊට පස්සේ කවුද මේක හැදුවේ? මේකට කොහෙන්ද ගෙනාවේ? ඒ ගෙඩි කොහෙන්ද? ඔය වගේ කාලයේ වශයෙන් ටිකක් දුර දාලා බලනවා. කාලයේ වශයෙන් ඒ කරුණු ටික තැන් තැන් වලට නිකන් දිගෑරගෙන යනවා. දිගෑරගෙන ගිහිල්ලා මෙන්න මේ කාලයේ තිබිච්ච ධර්ම ටිකෙන් මෙන්න මෙතන මේ කාලේ වෙච්ච එකට බලපෑවා. මේ කාලයේ තිබිච්ච එකෙන් මෙන්න මේ කාලේ තිබෙන එකට බලපෑවා කියලා ඒ ටික ඔක්කොම දිගට පෙළගස්සලා එකින් එකට බලාගෙන එනවා. එහෙම බලන පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. එතකොට තව එකක් තියෙනවා මේ එක ගහක් අරගෙන අපි හිතමු අඹ ගහක් කියලා. දැන් අඹ ගස් 100ක ගත්තොත් එහෙම අර අඹ ගහේ මේ අඹ ගහට මේ අඹ ගහේ ඊළඟ අඹ ගහට ඔහොමම. එහෙම නැතුව මේ එක අඹ ගහක තිබෙනා වූ ස්වභාවය බලනවා. ඊට පස්සේ බලනවා ඒ එක අඹ ගහේ අතු කොහොමද කඳට බලපාන්නේ? කඳ කොහොමද අතු වලට බලපාන්නේ? ඊළඟට ගෙඩි කොහොමද කඳට බලපාන්නේ? අතු කොහොමද කඳට බලපාන්නේ? මුල් කොහොමද කඳට බලපාන්නේ? මුල් කොහොමද අතු වලට බලපාන්නේ? ගෙඩි වලට බලපාන්නේ? ওই විදිහට එක ගහක බලනවා. ආන්න ඒ වගේ ඔය එක ගහක බලන ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමයටත් පටිච්ච සමුප්පාදයක් තිබෙනවා. දැන් කුසල මූල පච්චය විඥානං කියනකොට ආන්න ඒ එක චිත්තක්ෂණයක් අස්සේ තිබෙනා වූ ගුණය ඒ විදිහට බලන්න පුළුවන්. ඒක නිසා අර මේ එතනක් තියෙන්නේ කුසල මූල පච්ච ක්‍රියාත්මක සිතක් තියෙන්නේ. මට මතක ඇරිට මම මේක ඉස්සෙල්ලා කිව්වා. පින් සිතුවිල්ලක එක සිතුවිල්ලක මේ නෑනේ අවිද්‍යාව ක්‍රියාත්මක වීම වශයෙන් නෑනේ. හැබැයි ඒ සිතුවිල්ල තිබෙන්නා වූ චිත්ත වීතිය පැන නැගීගෙන ආවේ යම්කිසි භවංග සිතකනේ. ඒකේ ආවන් පස්සේ ඒ පින් සිතුවිල්ල ඇතුලේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක අවිද්‍යාවක් නැති නිසා හේතුවක් හැටියට ගන්නේ අවිද්‍යා හේතුව නෙවෙයි, ඒ පින් සිතේ කුසල් සිතේ තිබෙන්නා වූ ඊළඟ හේතු. දැන් හේතු 6ක් තිබෙනවානේ. හේතු 6 තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඉතින් ඔය අකුසල පැත්තට ගියායින් පස්සේ මෝහය තමයි අවිද්‍යාව කියලා වෙන නමකින් කතා කරන්නේ. මෝහ පත්‍ය කිව්වත් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නියම වචනයක් දීලා තියෙනවා අවිද්‍යාපත්‍ය. දැන් මේ අවිද්‍යාව කියලා කියන්නේ මෝහයනේ. මෝහය කියනා වූ හේතුව නැති වුණායින් පස්සේ අනිත් එන්නේ ඒ තමයි කුසල මුල් හැටියට එනවා අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඒක නිසා ඒ තුනම සමහර කුසල් සිත්වල දෙකක් තියෙනවා. සමහර කුසල් සිත්වල තුනක් තියෙනවා. ඒක නිසා එතනදී ප්‍රධානයකට දාන්න නැතුව කුසල මූලපත්‍යා කියලා කියනවා. තෙරුවන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ විදිහට බලනකොට ස්වාමීන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි තත්ත්වයට පත් වෙන කෙනාටත් අනුශය වශයෙන් අවිද්‍යාව තියෙනව නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. අනුශය වශයෙන් තියෙනවා. සමහර ඒවට අවිද්‍යාව නැහැ, සමහර ඒවට තියෙනවා. අවිද්‍යාව නැත්තටම නැති වෙලා නැහැ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අතිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයකට වැඩිය යම් කිසි අදහසක් ඇති වුණ නිසා කතා කරේ මේ වහන්සේ අර එකවත් තනකදී සඳහන් කරා දැන් මේ වෙසක් පොහොය ළඟින් එන නිසා බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ආදී වශයෙන් ප්‍රඥා ගුණ ගැන වැඩිපුර කතා කළ යුතු කාර්යයක් කියලා. ඒක ඇත්තටම මේ මමත් හිතනවා මේ ඒක හිතන ගොඩක් වැදගත් දෙයක් කියලා. ඒ කියන්නේ අපි දැන් ඉතිපිසෝ ආදී වශයෙන් ගාථාවල් නිතර කියනවා මේ භාවනාව කලිනුත් ආදී වශයෙන්. නමුත් මගේ හිතට නිතර ඇති වෙන දෙයක් තමයි පෞද්ගලිකව මම ගොඩක් පුරුදු වෙලා හිටියා මේ බුදුරජාණන් වහන්සේගේ
ඒ ඥානය එතකොට ඒ උන්වහන්සේ අවබෝධ කරගත්තු ඒ ප්‍රඥාව ගැන විශාල විශාල ලෙස පැහැදීමකින් ඒ වගේම ශ්‍රද්ධාවකින් ඉන්නවා. ඒ අතරේ හිතනවා මේ උන්වහන්සේගේ ජීවිතයේ ගත කළ ආකාරය අමතක වෙලා ඒකෙන් හිත වැඩි අපිට අදාළ වෙනව නේද කියලා උන්වහන්සේගේ කියන්නේ ගත කළ ජීවිතය ගත කළ සරල භාවය, එතකොට අල්පේච්ඡ ස්වභාවය, වැඩි පහසුකම් නැතුව ජීවත් වෙන විදිහ මේ ආදී වශයෙන් මේ සරල අමතක වෙලා ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය තීරණය කරා දැන් අර අනිත් අය සාමාන්‍යයෙන් ජනවාරි 1 වෙනිදාට යම් New Year resolutions වගේ ඒ කරන වගේ වෙසක් දවසට අට ගානේ මේ ගොඩක් තදින් ඇලුම් කරන එක දෙයක් හරි අත්තර දාන්න ඕන කියලා උන්වහන්සේගේ ඒ චරිතයට ගෞරවයක් වශයෙන් ඒ කියවන රටාවට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකත් හොඳයි. ඒක බොහොම හොඳයි. ඉතින් ඒ වගේ නෙක්ඛම්ම චේතනාවෙන් එවැනි පුහුණු කිරීම හරියම හොඳයි. තවත් එකක් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඒ තමයි බුදු ගුණ ශ්‍රද්ධාවෙන් වඩන එක හොඳයි. ලෝභයෙන් බුදු ගුණ වඩන්න හොඳ නෑ. ලෝභ මූලිකව. එතකොට මේක මම හිතන්නේ මේ පිරිසේ නැතුව ඇති. නමුත් ලෝකවාසී කවුරු හරි අහනවා නම් ඇහුවොත් මේ පින්වතුන්ගේ දැනුවත් කිරීමටත් එක්ක තමයි කියන්නේ මෛත්‍රී භාවනාව ලෝභ මූලික වඩනවා, බුදු ගුණ භාවනාව ලෝභ මූලික වඩනවා, කරණීයමෙත්ත සූත්‍රයේ ලෝභ මූලිකව කියනවා. ඒ වගේම රතන සූත්‍රයේ ලෝභ මූලික කියනවා. ඒවා තියෙනවා මේ. ඒවා ඇත්තට ධර්මගරුත්වයට වඩා ඒවා මෙහෙවන්නේ ලෝභයයි. අන්න එතනින් හිත අයින් වෙනවා නම් හොඳයි. හැබැයි සමහර වෙලාවට ලෝභයත් යම් මේ ධර්මයේ පැත්තට මේ ලෝභයත් උපකාර වෙච්ච තැන් තියෙනවා. යම් චරිතවලට. හැබැයි අපි ධර්මයේ දන්නා වූ ධර්මයේ අනුගමනය කරන හොයන පිරිසක් හැටියට ඒකට යන්න හොඳ නැහැ. හේතුව මම කිව්වේ බුදු ගුණ වඩන්න කියලා කිව්වොත් විතිපිසෝ ගාතාව කියා ඉන්නේ කී මොකද්ද තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේ බුදු ගුණ 108 වතාවක් හරි 10 වතාවක් වැඩුවෙන් පස්සේ මේ ජොබ් එක හරියනවා කියපු ගමන් අන් නැති ශ්‍රද්ධාව ඇති වෙලා ඔන්න මේ වඩන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ 10ට වැඩියමුත් කියනවා. හැබැයි ඇත්තටම බුදු ගුණ කියන්නේ බුද්ධ ගෞරවය නිසා නෙවෙයි, ලෝභය නිසායි. ඒ වගේම තමයි කරණීයමෙත්ත සූත්‍රය ඊළඟට අර රතන සූත්‍රයේ ගාථාවල් තියෙනවා. ධර්මයේ ගුණ අනන්තයි. ඒක හැබැයි දැන් කරණීයමෙත්ත සූත්‍රයේ රතන සූත්‍රය ආරක්ෂාවක් හැටියට කියන්න කිව්වොත් එහෙම වෙලාව නැහැ. වැඩ කටයුතු වැඩි. ඔහොම හිතෙනවා. හැබැයි රතන සූත්‍රයේ එක ගාථාවක් හරි 108 වතාවක් කිව්වන් පස්සේ මොකක් හරි හරියනවා කියපු ගමම ඕන උදේටක් කියන හැන්දෑවටක් කියන උදේ ආය දවල්ටක් කියනවා. ඒ ඇයි ලෝභ මූලිකයි. ආන්නේ එතෙන්දපත් නොවී ඉන්නවා නම් හරීම පරම පිවිතුරු සිතක් බවට පත් වෙනවා. බුදු ගුණ මෙනෙහි කළ යුත්තේ, දහම් ගුණ මෙනෙහි කළ යුත්තේ ආන්න ඔය විදිහටයි. ඒකත් අතිරේක අදහසක් ඇටියට මතක් කරා. තෙරුවන් සරණයි. කොහොම පින් ස්වාමීන් වහන්සේ. හොඳයි, තවත් කල්යනා මිත්‍රයින්ට තියෙනවද කිසියම් අදහසක් ප්‍රශ්නයක් යොමු කරන්න මේ අද සාකච්ඡා කළා වූ කාරණාවන් ඉස්මතු කරගන්න. විශේෂයෙන්ම අවිද්‍යාව සම්බන්ධ කරලා කතා කරා. විද්‍යාව හේතුවෙන් සංස්කාරය ඇති වෙන විදිහ ඒ වගේම සාකච්ඡා වෙච්ච හේතුවෙන්. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එහෙනම් අද දවසේදී සාකච්ඡා නිමා කරන්න පෙර මම ප්‍රශ්නයක් ගොනු කරලා වහන්සේට මෙන්න ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නෙට වහන්සේගෙන් කාරණාවන් පැහැදිලි කිරීමෙන් අනතුරු අපිට සාකච්ඡා නිමා කරන්න යොමු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම මේ විදිහට ප්‍රශ්නේ කල්පනා කරනවා. එහෙනම්
අපි දැන් ඉගෙන ගත්තා වගේ මේ දැන් සානස විඥානය කියලා අපි දැන් දැනගන්නේ කොන්ෂස්නස් එහෙම නැත්නම් කිසියම් දැනීමක් වැනි අර්ථයක් වශයෙන් ගන්නේ. එතකොට අත් වශයෙන් මොකද්ද මේ විඥානේ ඇතිවිලා තියෙන්නේ මේ අනිත්‍ය වූ දෙයක් නිට්ටයයි කියලා තමයි මේ දැනීමක් ඇතිවිලා තියෙන්නේ. මේ හැම මේ සංස්කරණ වෙච්ච දේ සංකත ධර්මයේ ඒ අනිත්‍යතාවය නොදක ඒ සත්‍යයෙන් බැහැර වෙච්ච දෙයක් තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒක නිට්ටයයි කියලා අවිද්‍යාව මුල් කරගෙන ඒ විදිහට ඇතිලා තියෙනවා. එතකොට මේ සංසාර ගමන නිමා කර ගන්න උනන්දු වෙන කිසියම් මේ භෞතික පුද්ගලෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා විසින් මේ අනිත්‍යානුපස්සනාව වඩනවා නම් ඒ අනිත්‍යානුපස්සනාව වැඩිම තුළින් මේ ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාරය පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කිසියම් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතුවා ස්වාමීන් වහන්සේ දැන් ආස්වාස් ප්‍රාස්වාස් ආනාපාන සති භාවනාවයි කරන කෙනෙක් දැන් ආස්වාස් ප්‍රාස්වාසයේ කරනකොට ඒ ආස්වාසයේ ඇතිවීම, එහි පැවැත්ම, එහි නැතිවීම දකින්න පුළුවන් මුල් වශයෙන් ඉන්නන්තුරුව ඒ ආස්වාසයේ තුලම කෙටි වශයෙන් ඇතිවීම සහ නැතිවීම ඇතිවීම පැවතීම සහ නැතිවීම වශයෙන් දකින්න පුළුවන්. ඒ ආකාරයට ඒ සියුම් වශයෙන් දකින්න පුළුවන් විදි තත්ත්වයක් ඇති වෙන්නේ සමාධියක් ඇතිවීම හේතුවෙන් කියලා කල්පනා කරනවා. ඒතර මේ විදිහට ඒ දකින්නේ ඒ සංකත සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවයේ දකින්න කරනව ප්‍රයත්නය තුළ නේද ස්වාමීන් වහන්සේ. එhmenan මේ අනිත්‍යානුපස්සනාව වැඩිම පිළිබඳව වහන්සේගෙන් කිසියම් යමක් දැනගන්න සතුටුයි ස්වාමීන් වහන්සේ. මම අර පෙරදී වහන්සේ සඳහන් කරා වගේ අපි විවිධ තැන්වල විවිධ දිනයන්හි කරන්න සාකච්ඡාවන් විවිධ පැත්තට යොමු වෙන්න ඉඩ නොදී සියල්ලටම සම්බන්ධ වෙන එකම පිරිසක් නිසා සියල්ලගේ මේ පොදු දැනුමකට ගන්න එන්න ඕන හින්දා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නත් ගොනු කළා මම ඇහුවේ. මොකද අපි පසුගිය දිනවලක සාකච්ඡා කරු වෙනස් සාකච්ඡාවල ওই පැත්තට යොමු වෙන කොටස් සාකච්ඡා කරුණා. විශේෂයෙන් ලබන ඉරිදා සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා අනිත්‍යනුපස්සනාව සම්බන්ධයෙන්. ඒ නිසා වෙන ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලා සිටින සාන සම්ප්‍රේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මේ සම්බන්ධ කරනවා. දරුවන් සම්මත. අනිත්‍යානුපස්සනාව ඉතින් තාමත් වටිනා දෙයක්. වටිනාම මේ අනුපස්සනාවක් විදර්ශනාවක්. මේ ඒකේ සාමාන්‍යයෙන් අපි මේ භාවනා මම මේ ඔය කෙනෙක් එක්ක හම්බ වුණායින් පස්සේ කතා කරනකොට ඒ අයගේ භාවනා මානසිකාර්යයි භාවනා කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච භාවනා මානසිකාර්යයි හිතපු ගාම භාවනා වෙච්ච ඒවයි ගැන ටිකක් කියන්න. සමහර වෙලාවට මේ ඔය මොකක් හරි ලෝකේ සිද්ධියක් වෙනවනේ. බරපතල ඇඟට දැනෙන හිතට දැනෙන හෙල්ලෙන සිද්ධියක් වුණාට පස්සේ ගොඩක් කට්ටිය එනවා. ඇවිල්ලා මේ අපිත් එක්ක කතා කරනවා. අපෙන් ඒගොල්ලෝ භාවනාව අහලත් නැහැ. භාවනා වැඩසටහන් වලට ඇවිල්ලත් නැහැ. හැබැයි එහෙම ආවම ඒ කියන වචන තුල තියෙනවා පුදුම විදිහේ අනිත්‍යයක් සහ ඒ අනිත්‍ය තුල බයක් දැනෙච්ච ගතියක් තියෙනවා. එක අවස්ථාවක් තමයි අර ඇමරිකාවේ අර ට්වින් ටවර් එක නැති මේ ගහපු දවස්. අනිත් එක අවස්ථාවක් තමයි ඉරාකේ යුද්ධය තිබිච්ච කාලේ. ඊළඟට තවත් අවස්ථාවක් තමයි ක්‍රයිස්ට් චර්ච් භූමිකම්පා වෙච්ච කාලේ. ඊළඟට ඔය වගේ මේ යම් අවස්ථාවලදී ලොකු දෙයක් වුණයින් පස්සේ මිනිස්සුන්ට අනිත්‍ය වඩනව නෙවෙයි නිකන් වැඩෙනවා. ඒක නිසා ඒකෙන් තේරෙන්නේ අනිත්‍ය වඩනකොට අරමුණු කරගන්න දේ ටිකක් ඇඟට දැනෙන ලොකු එකක් වෙන්න ඕන කියලා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ වැඩ ඉන්න කාලේදී ඔය ලොකු වස්තු පෙන්නලා මේ භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ හිතවලට අනිත්‍යත්වය මතු කරලා හිතන්න උදව් කරලා තියෙනවා. සමහර අයට හොඳට භාවනා වැඩෙනවා. ඒ වගේ ලොකු වස්තු වන්ද සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාස වගේ දෙයක් පුංචි වැඩි. ඔය දැන් මේ ඊයේ පෙරේදා සිද්ධ වෙලා තිබෙනවා භූමිකම්පාවක්. ඒ වගේම අපි මේ පැත්තේ ඉපදලා හිටියනම් අපිත් අද බොහොම ශෝකයක දුකක. ඒ මිනිස්සු අපිට යන්යන් සම්බන්ධතා තියෙන නිසා මිනිසුන්ට කම්පණය හැදෙනවා. ඊට වඩා වේදනාවක් කම්පනයක් දුකක් හැදෙනවා අපි හිටියනම්. ඒ වගේම ඒ ලොකු වස්තු ඊළඟට මේ ලොකු පුජ්‍යලයෝ විශාල පුජ්‍යලයෝ ඔය වගේ ලොකු වස්තු දිහා ලොකු පුජ්‍යලයෝ නිසා ලොකු ගෙවල් දොරවල් නිසා ඒ වගේම ලොකු කීර්තියක් නම්බුනාමයක් තිබිච්ච අය නිසා ඒ වගේ අය ගැන හිතනකොට ඉතින් මේ වගේටත් මෙහෙමනම් අපිට කොහොම වෙයිද කියන හැඟීමත් එක්ක අනිත්‍යක් එනවා. ඕක ගොඩාක් අයට එනවා. හැබැයි මේ ඇවිල්ලා සතියක් විතර යනකොට ආය අර රැල්ලට යනවා. ඒක හිතින්නේ නැහැ. භාවනා කරනකොට තවත් සමහර අයට තිබෙනවා මෙහෙම. තවත් සමහර අයට තියෙනවා මගේකම මත අනිත්‍ය වෙනවා. මගේකම මත තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑය ළඟම හිතවතා ළඟම යාළුවා විනාශ වුණාම එයාට કોઈ කැන්සර් එකක් වගේ හැදෙන ලෙඩක් හැදුනායින් පස්සේ හොඳට අනිත්‍ය වඩන්න ඕනේ මේ එයාගේ ජීවිතයේ තිබෙන අස්ථිරත්වය ගැන හිතී මානසිකාරය යනවා. හැබැයි ඒක දිගට කරගෙන යනවා නම් හරි පිටක් වෙනවා. තවත් වෙලාවට තියෙන පොඩි ඒවා තමන්ගේ ජීවිතේට යම්කිසි දෙයක් සිද්ධ වුණාම ආන්න ඒ සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධියාරි අනිත් එක භාවනාව තුළින් පුංචි දේවල්. මෙන්න මේ විදිහට මේ මිනිස්සුන්ගේ හිතට අනිත්‍ය අහුවෙන ආකාර ස්වරූප තියෙනවා. දැන් ඕනෑම කෙනෙකුට සමහරට අපි හිතමු මේ භාවනා කරන අයට බැන හිටපු එක්කෙනාටත් තමන්ගේ පවුලේ කෙනෙක් හරි ලෝකයේ දැන ලොකු දෙයක් සිද්ධ වෙච්ච ගමන් එයා ටක් ගාලා බයින් එක නවතිනවා. හේතුව අනිත්‍යත්වය අත්විඳින තැන එයාට කිට්ටුලා තිබෙනවා. ඉතින් අපි අනිත්‍යානුපස්සනාව කියලා ඇත්ත වශයෙන්ම වැඩි යුතු ගන්නේ ආන්න ඒ විදිහට සියුම් හරි මධ්‍යම ප්‍රමාණය හරි තමන්ගේ ජීවිතයට සම්බන්ධ දෙයක් හරි ඊළඟට අනුන්ගේ ජීවිතයට සම්බන්ධ දෙයක් හරි ලොකු වස්තු හරි අරගෙන මේ මෙනෙහි කරායින් පස්සේ මෙනෙහි කරනකොට ඒකෙදි අපිට අනිත්‍ය වැඩෙනවා. එකක් තමයි මේ දැන් අවුරුදු කීපයකට උඩදී මෙහි වෙලින්ටන් වලට ගෙනල්ලා පෙන්නවා මේ ප්‍රදර්ශනයක්. ඒක මේ පරණ සිටි එක ඉතාලි පොම්පේ. එතෙන්ට ගිහිල්ලා ඒව බලනකොට මේ හරිම පොම්පේ කියලා කියන්නේ බොහෝම ප්‍රසිද්ධ ඒ වගේම ගිනි කන්දකට යට වෙච්ච නගරයක්. ඒ ගිනි කන්ද යට වෙච්ච ළමයි, ගෙවල් හිමියෝ, දරුවෝ වඩාගෙන හිටපු අය, බල්ලු බලල්ලු ඒ විදිහටම මේ ඉන්න ආකාරයක් මේ ගෙනල්ලා පෙන්වනවා. අනිත්‍ය ඔය විදිහට සිහිපත් වෙනවා. ඉතින් ඔය වගේ ලොකු වස්තු පොඩි වස්තු පිළිබඳව මෙනෙහි කරනකොට අනිත් එක දැන් අපි සාමාන්‍යයෙන් වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා කියනෝනේ. ඒවා බණේ තිබෙන ගෞරවනීය වචන නිසා අපි කැමතියි. නමුත් අපි එම් වැඩුවට සමහර අයට ඒක වැඩෙන්නේ නැහැ හිත ඇතුලේ. වචන රීල් එකක් යනවා වැඩෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ අයට සාමාන්‍ය ලෝකයේ තිබෙනා වූ දේවල් පිළිබඳවත් පුදුම විදිහට වේගින් වැඩෙනවා. ඒ නිසා මම මේ පොඩි කියන්නේ ගොඩාක්ම නෙවෙයි ඔය මේ අපි භාවනා වඩනකොට ඔය මිනිස්සුන්ගේ අත්දැකීම් එක
අනිත්‍ය ගැට ගැහි එන ආකාරය තමයි ඔය කෙටියෙන් මතක් කරේ. හැබැයි අනිත්‍ය වඩන්ට ලොකුවට හරි පොඩියට හරි මධ්‍යම හරි සූක්ෂම හරි අනිත්‍ය වඩනකොට ඒකේ ආනිසංසන අනන්තයි. සාදු සාදු තරසන සාරණ. ඔබ මතක් කරා වගේ මේ දිනවල විශේෂයෙන්ම සිදුවෙන ලෝකයේ සිදුවෙන දේවල් හැමදාම ඒවා සිදු වුණා. විශේෂයෙන් ඉතින් මේ නේපාලයේ සිදුවෙච්ච කියන්නේ ඒ භූමිකම්පාව නිසා 4000කට අධික පිරිසක් එක ක්ෂණයකින් ඒ නැතුණ ඒ ජීවිතක්ෂයටපත් වෙච්ච අවස්ථාව හිමාලයේ කිව්වා මහ විශාල ඒකන්ද හෙල්ලිලා අඩි ගාන මීටර ගානක් පිටින් පාව වෙනස් වුණා කියන කාරණාව. ඉතින් ඒවා එහෙනකොට අපිට මතක් වුණා තථාගතයන් වහන්සේ කිසියම් අවස්ථාවක මහා කන්දක් පෙන්නලා කිව්වා කියලා ඒ කන්ද කවදා හෝ ඒ අනිත්‍යභාවය ඒ නිත්‍ය නැති බව මතක් කරමින් ඒ පොළොවට සමතර වෙන බවක් ඒ වගේ මහා ගංගාවක් පෙන්නලා ඒ ගංගාව පුංචි දියසාරිරාවක් බවට පත් වෙන බව. ඉතින් ඒ දේවල් කිව් බව ඒ සිද්ධ වෙනකොට මතකයට ආවා. ඉතින් ඒවා අපි ළමයින්ටත් ඒ බව මතක් කරන තරමට ප්‍රබල දේ වුණා නේද? ඒවා ඇහෙනකොට මේ සිද්ධ වෙනකොට තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙන්නේ ඒවල සත්‍යතාවය නිසාමයි. ඉතින් ඒ නිසා හොඳ කාලයක් ඔය සුඛාතක වගේ වෙසක් කාලයක තියෙන නිසා ඒ දේවල් මෙහි කරගන්න අපිට හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම මතක් කරනවා මම කලින් සඳහන් කරා වගේ මම දන්නේ කී දෙනෙක් අහනවාද කියලා සවනසිස ගුවන්විදුලියේ මෙතනින් අය මම උත්සාහ කරනවා අපි කතා කරන දේවල් එක ඔස්සේ පවත්වාගෙන යන හින්දා මේ කාටත් උපකාර වෙන දේශනාවන් ඒ කාලවල පවත්වන්න වැල යන දිශාවට කදින් කියන්නේ යන පැත්තට ඒක දිශාවට කරනවා. ඒ කියන්නේ මේ දිනවල මම අප්‍රචාර කරන විශේෂ දේශනාවන් ඔය අනිත්‍ය ගැන අවිද්‍යාව ගැන සාකච්ඡා වෙන ඒවට උපකාර වේවි. දැන් අද මේ දේශනාවෙන් පසුව මාතෘ ශ්‍රී නානාරාම නායක ස්වාමීන් වහන්සේ දේශනා කරන අට්ඨාර සුවිපස්සනා පිළිබඳ දේශනාවයි යන්නේ ප්‍රචාර වෙන්නේ. ඉතින් ඒවත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේදීත් එහෙනම් අපි ධර්ම සාකච්ඡා නිමා කරන අවස්ථාව ලැබුණා තියෙනවා. හැමදාමත් වගේ අපේ මහත් වූ කරුණාවෙන් ගෞරවනීය පූජ්‍යපාද වෙලමඩ ජිනාලංකා ස්වාමීන් වහන්සේ නවසීලන්තේ වැඩ වාසය කරමින් ඔස්ට්‍රේලියාවට උත්තර දෙකක් එහා කාලයක් තියෙන්නේ මේ ලාව රාත්‍රී 12 වෙලාව. ඉතින් ඒවන් පස්සේ දීතුන් වහන්සේ සතියේ කීපවතාවක් මේ ආකාරයට සමග එකතු වෙමින් මේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනා වෙනුවෙන් කරනා මේ අති උත්තම ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව ඔබ වහන්සේට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා හේතු වේවායි අප සියලු දෙනාම ඊටමත්ම කුසල් සිතින් යුතුව ප්‍රාර්ථනා කරන කරුණ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මේනවා අදින සාකච්ඡා නිමා කරන්න. ඒ වගේම මම මතක් කර සිටිනවා මේ අවස්ථාවේදී අපත් සමග දැන් උත්සවන් දෙමින් සිටිනවා කරුණ ස්වාමීන් වහන්සේ ජපානයෙන් සම්බන්ධ වෙන චන්ද්‍රවේලක මහත්මයා. එතුමාත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ මේ වෙලාවේ ICU එකේ ඉන්නේ. මේ ගමන සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඉතින් අවුරුදු ගණනක් අපිට සමග එකතු වෙන මහත්මයෙක් ඒ පිළිබඳවත් මතක් කරමින් වාසිත වෙනවා සාරාංශ සාකච්ඡා නිමා කිරීමට. හොඳයි සෑම දිනාටම තිරුවන් සරණයි පින්වත්නි. අපි අද දවසෙත් මේ කාලේ වෙන් කරගෙන විශේෂ ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් තමයි සිද්ධ කළේ. ඒ වගේම සම්මා දිට්ඨිය අවශ්‍ය වෙනවා ධර්ම අවබෝධය කරගන්නට. සම්මා දිට්ඨිය ඇතිවීම සඳහා කරුණු දෙකක් උපකාර වෙනවා. එකක් තමයි පරතෝ ഘോഷය, අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ නිසා මේ පරතෝ ഘോഷයේ ධර්ම ශ්‍රවණය තුලිනුත් ඊළඟට යෝනිසෝ මනසිකාරයේ ඒ අහන ධර්මයක් Taman අහන ධර්මය සියල්ලක් මෙනෙහි කිරීම තුලින් සිද්ධ වෙනවා. ඒ සම්මා දිට්ඨිය අවශ්‍යයි අපි හැම දිනාටම. ඉතින් සම්මා දිට්ඨිය වැඩි යන සම්මා දිට්ඨිය වඩවා ගන්නා වූ උතුම් වූ සත්පුරුෂ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරපු කාර්යයක් තමයි මේ අද සිද්ධ කළේ. ඒ නිසා අදත් මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡාව තුළින් උපදවාගත් යම්කිසි පුණ්‍ය ශක්තියක් වේදී සියලු පුණ්‍ය ශක්තියන්ගේ
ආනුභාවයෙන් තුනුරුවන් සරණින් අපි හැම දිනාටම ධර්මාභූතයේ නිර්වාණාභූතයේ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ ICK ඉඳගෙන ප්‍රතිකාර ලබන්නා වූ ජපානයේ සිටින ඒ පින්වත් ඒ වේරකම මහත්මයාට ඉතා ඉක්මනින් නිරෝගී භාවයේ සැලසේවා. ඒ සඳහා මේ සිදු කරන්නා වූ සත්පුරුෂ කාර්යයන් හේතු උපනිශ්‍රේ වේවා. මේ තුලින් ලබාගත් පිනත් තුනුරුවන්ගේ ආශිර්වාදයක් ලැබිලා ඒ මහත්මයාගේ ජීවිතයේ පැමිණ තිබෙන අපලූපද්දර ධර්ම සියල්ල දුරු වෙලා අතීත අකුසල කර්ම බලවේගයේ සියල්ල යටපත් වෙලා ඒ වගේම ඊතා ඉක්මනින් නිරෝගී භාවයේ සලසා ගන්නට හැකි වේවා. ඒ මහත්මයාගේ ජීවිතයට සැනසෙල්ල උදා වේවා. ඒ වගේම ධර්මාභූතයේ සිද්ධි වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ දහම් වැඩසටහන පවත්වාගෙන පින්වත් ලලිත් දඩුවත් මහත්මයාටත් ඒ මහත්මිය පවුලේ දරුවන්ටත් ඒ වගේම අද මේ අසාගෙන සිටින්නා වූ පින්වත් මහත්මීන් කල්යාණ මිත්‍ර සෑම සිට දිනාටමත් ඒ වගේම සෑම දිනාටම නිරෝගී සැප වේවා ධර්මාභූතේ වේවා සමත භාවනාවන් විපස්සනා භාවනාවන් වඩා ගන්නට හැකි වේවා පරතව බොහෝසෙයින් තවතර වැඩේවා ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් දියුණු වේවා Taman සියලු දිනාම වඩන්නා වූ දැහැමි ගුණ ධර්මයන් තුලින් එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් මේ බණ ඇසීම තුලින් පාරමී ධර්ම මෝරවාගෙන කෙලවර ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් හොඳයි සාන්තයි සැපයි කියා අවබෝධ කොටගත්තා වූ සදාකාලික සැප ඇති අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීම සිද්ධ වේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු උපනිශ්‍රේ වේවා කියලා මම මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං සංඝනුත්තරං දුල්ලභේන මලිමයකතං තන්නමම සාරිපුත්තාදී තේරයන් කම්පටිපාටිය සද්ධා සීල දයාවතං බුද්ධ පුත්තං සත්තං